සියදෙනාම සාදරයෙන් පිළිගන්නවා audit business process and digitalization subject එකට BL5 subject එක අපි අද යන්නේ ඔයාලගේ pilot paper එක ඔයාලා දන්නවා මේ වෙනකොට වරලත් ගණක අධිකාරිය ආයතනයේ website එකට upload කරලා තියෙනවා. අපි pilot paper එක discuss කරන ප්‍රශ්න 50ම ඒකට අදාළ ඒකට ආශ්‍රිතව තියෙන සියලුම න්‍යාය කරුණු සහ ප්‍රායෝගික කරුණු සමගව අපි pilot paper එක discuss කරන්න යන්නේ. අපි එහෙනම් පටන් ගමු paper එක. නමුත් ඊට කලින් ඔබට යමක් කියන්න තියෙනවා. paper එකේ තියෙන guidelines ඉතා වැදගත්. මේ level එක especially මේ business level එකේ subject 8යි තියෙන business level 1 4යි business level 2 එකේ 4යි. මේ හැම paper එකම MCQ විදිහට ඔබට ප්‍රශ්න පත්‍රය එන්නේ. එන ඔබට කිසි දෙයක් ලියන්න නැහැ. ඔබට උත්තරයක් select කරන්න විතරයි තියෙන්නේ, තෝරා ගන්න විතරයි තියෙන්නේ. ප්‍රශ්න 50ක් තියෙනවා ඔබේ paper එකේ. විශේෂයෙන් මේක ඔළුවේ තියාගන්න ප්‍රශ්න 50ක් තියෙනවා. හැම ප්‍රශ්නයකටම ලකුණු 2 ගානේ ඔබට ලැබෙනවා. සහ වැදගත්ම කාරණේ තමයි ඔබ මීට පෙර වරලත් ගණකාධිකාරී ආයතනයේ ගොඩක් විභාග ලිව්වේ පැය 3 ප්‍රශ්න පත්‍ර විදිහට. නමුත් මෙවර මේ MCQ paper එකට තියෙන්නේ පැය 2යි. ඒක හොඳට ඔළුවට ගන්න ඕන කාරණයක්. business level ඒ කියන්නේ BL1 කියන subject එකේ ඉඳන් BL 7 8 වෙනකම්ම ඒ සියලුම subjects වල MCQ වල පැය 2ක් දීලා තියෙන්නේ ප්‍රශ්න 50ට උත්තර ලියන්න. එහෙනම් ඒක විශේෂයෙන් ඔළුවේ තියාගන්න ඕන. ඔබ නොදැනුවත්වම පැය 2 ඉවර වෙන්න පුළුවන් ප්‍රශ්න 50ට උත්තර ලියන්නේ නැති. ඒ කියන්නේ ඔබට එක ප්‍රශ්නයක් කියන්නේ ලකුණු 2යි. ඒ ලකුණු 2ට ඔබට තියෙන විනාඩි 2.4යි. හරි. විනාඩි 1.2යි. එක ලකුණකට තියෙන විනාඩි 1.2යි. එතකොට ඒ ලකුණු 2යි එක ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒතර විනාඩි 2.4යි ඔබට ඉතුරු වෙන්නේ. ඒතර ඒ කාලය තුල ඔබට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න බැරි නම් ඔබ වහාම ඊළඟ ප්‍රශ්නට යන්න ඕන. ඒක ඉදිරි කරලා අපි එහෙනම් ප්‍රශ්න පත්‍රයට දැන් යමු ප්‍රශ්නේ කතා කරන්න. හරි ඔබට මතක ඇති අපි මේ විෂය සම්බන්ධයෙන් සිදු කරපු විභාගයේ අරමුණු කරගත් සෙමිනාර් වල මුලින්ම අපි කතා කරේත් මේ කෝපරේට් ගවර්නන්ස් සංයුක්ත මනා පාලනය කියන ප්‍රශ්නය. તો සංයුක්ත මනා පාලනය සම්බන්ධයෙන් ඔබෙන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය සංයුක්ත මනා පාලනය වඩාත් හොඳින් විස්තර කරන්නේ. તો පිළිතුරු හතරක් තියෙනවා. අපි බලන්න ඕනේ ඇයි ඉතුරු පිළිතුරු තුන ගන්න බැරි සහ C කියන පිළිතුර ගන්නේ ඇයි පිළිතුර ලෙස කියලා. දැන් C කියන පිළිතුරේ කියන සමාගම් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන පද්ධතියක්ලු සංයුක්ත මනා පාලනය කියලා කියන්නේ. ඒතර A කියන පිළිතුර ගන්නෙ නැහැ. සමාගම් විසින් ව්‍යාපාර අවදානම් තක්සේරු කරන පද්ධතියක්, සමාගම් විසින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන පද්ධතියක්, D ව්‍යාපාර සංවිධාන විසින් ඇල්ම ඇති කියන එක කියන්නේ මේ ඇල්ම ඇති interested parties කියන එක ඇල්ම ඇති කාර්ය යොදවන පද්ධතියක් ලෙසයි. එතකොට ඇත්තම සංයුක්ත මනා පාලනය කියලා කියන්නේ ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඉහළ කළමනාකරණය, ආයතනය කොහොමද පාලනය කරන්න ඕන, ආයතනය කොහොමද මෙහෙයවන්න ඕන කියන කරුණු ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ ඉහළ කළමනාකරණයට මඟ පෙන්වීමක් ලෙස ලබා දීලා තියෙන පද්ධතියට අපි කියන සංයුක්ත මනා පාලනය කියලා. ඒතර ඒක තුල අවදානම් තක්සේරු කිරීම එක කාර්යයක් විතරයි. ඒක ඊට කුඩා කොටසක් විතරයි අවදානම් තක්සේරු කියන්නේ. ඒකෙන් අවදානම් තක්සේරු කරන පද්ධතිය සංයුක්ත මනා පාලනයම නෙමෙයි. ඒ වගේම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ ගිණුම් කරන පද්ධතිය මගින්. ඒක ගිණුම් කරන පද්ධතිය සංයුක්ත මනා පාලනයේ කොටසක් නෙමෙයි. ව්‍යාපාර කටයුතු වල කොටසක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ එදිනදා කටයුතු වල කොටසක්. ඒකින්ද පිළිතුර C සමාගම පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන පද්ධතිය. ඇත්තටම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉහළ කළමනාකරණයත් ආයතනීය පාලනය කළ යුත්තේ කොහොමද, මෙහෙයවිය යුත්තේ කොහොමද කියලා මඟ පෙන්වීමක් ලබා දෙන පාලනයක් තමයි සංයුක්ත මනා පාලනය කියලා කියන්නේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට එක්කම යමු. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ විගණන කමිටුව සම්බන්ධයෙන්. විගණන කමිටුව කියවත් එක්ක මම මේකත් එක්ක විශේෂ වටේට තියෙන කොටස් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. දැන් විගණන කමිටුව කියලා කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ ඉන්න උප කමිටුවක්. මම ඔයාලට වීඩියෝස් වලදී කලින් වීඩියෝස් වලදී සෙමිනාර් කතා කරද්දී අපි සෙමිනාර් වල අපි කතා කරද්දී කිව්වා ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න සමාජිකයෝගෙන් සැදුම්ලත් උප කමිටු කිහිපයක් තියෙනවා. එක එක අරමුණු සඳහා. ඒ අතරින් වැටු කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවේතන කමිටුව. අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවේදනය පිළිබඳ තීන්දුව ගන්න ඒ පිළිබඳ අනුමැතිය ගොඩක් වෙලාවට නිර්දේශ ලබා දෙන
කමිටුව තමයි සංවේතන කමිටුව කියලා කියන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂවරු පත් කිරීමට අදාළ ඉවත් කිරීමට අදාළ නිර්දේශ ලබා දෙන කමිටුවක් තියෙනවා. අපි ඒකට කියනවා පත් කිරීමේ කමිටුව නොමිනේෂන් කමිටි කියලා. ඒ වගේමයි ආයතනයක් තමන්ගේ සම්බන්ධිත පාර්ශ්වයන් රිලේටඩ් පාර්ටිස් එක්ක සිදු කරන ගනුදෙනු පිළිබඳ සමාලෝචනයක් කිරීමට ඒ පිළිබඳ විශේෂ නිර්දේශ ලබා දීමට ඉන්නවා වෙනම කමිටුවක් සම්බන්ධිත පාර්ශ්ව සමග සිදුවන ගනුදෙනු සමාලෝචනය කිරීමේ කමිටුව කියලා. ඒ වගේමයි ආයතනයේ අභ්‍යන්තර පාලනය හා අභ්‍යන්තර විගණනය ආයතනයේ අභ්‍යන්තර විගණනය සහ බාහිර විගණනය සිදු කළ යුත්තේ සිදු කරගෙන යද්දී හරියට සිදු වෙනවද? ඒකට නිවැරදිව කාලය ඒ වගේමයි ශ්‍රමය සම්පත් හරියට යොදු වෙලා තියෙනවද? ඒ වගේ නිවැරදි අරමුණු ඉෂ්ට වෙනවද කියලා ඕවර්විව් එකක්. අතන මේක සමාලෝචනයක් සිදු කිරීම සඳහා ඉන්න කමිටුවක් තියෙනවා. ඒකට කියන්නේ විගණන කමිටුව. එතකොට විගණන කමිටුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කාර්යයන් කිහිපයක් තියෙනවා. බාහිර හා අභ්‍යන්තර විගණකවරුන්ගේ කාර්ය සාධනයේ සමාලෝචනය කිරීම, ඊළඟට ආයතනයේ අභ්‍යන්තර පාලනය නිවැරදිව ගොඩනැගිලා තියෙනවද කියලා සොයා බැලීම, රයිට්. එතන මූල්‍ය ප්‍රකාශ කල්ටලාට පිළිවෙල කරනවද නැද්ද කියලා සොයා බැලීම වගේ ප්‍රධාන අරමුණු කිහිපයක් විගණන කමිටුවේ තියෙනවා. එතන මම මේ කතා කරපු කමිටු හතරම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ ඉන්න උප කමිටු හතරක් විවිධ අරමුණු හතරක් සඳහා. එනවා මේ ප්‍රශ්නේ අහන්නේ විගණන කමිටුවෙන්. පහත සඳහන් ඒවා අතුරින් ව්‍යාපාර සංවිධානයක විගණන කමිටුවක යුතුයකමක් සහ වගකීමක් නොවන්නේ. එතන මම ඔයාලට කිව්වා දැන් පොඩ්ඩකට කලින් විගණන කමිටුවක් කරන වැඩ. එතකොට එක තමයි බාහිර විගණකගේ හා බාහිර විගණකගේ ස්වාධීනත්වය සහ අරමුණුගත බව සමාලෝචනය කිරීම, අධීක්ෂණය කිරීම. ඔවුන් මේක කළ යුතුයි. මොකද අභ්‍යන්තර විගණකවරුන් සහ බාහිර විගණකවරුන්ගේ කාර්යපටිපාටි සමාලෝචනය කිරීමක් සිද්ධ වෙනවා. ඔවුන්ගේ ක්‍රියාදාමයන් සමාලෝචනය කරනවා. ඒතර ස්වාධීනත්වය සමාලෝචනය විය යුතු අංගයක්. ඒතර මේ පිළිතුර හරි. ඒක යුතුයකමක් හෝ වගකීමක් වෙනවා. B සැලකිය යුතු මූල්‍ය වාර්තා කරන විනිශ්චයන් සමාලෝචනය කිරීම. ඔව් විශේෂ ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම, විශේෂ ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතා කිරීම, විශේෂ හෙළිදරව් කිරීම, විශේෂ ගිණුම් කරන ඇස්තමේන්තු පිළිගැනීම වගේ දේවල් විගණන කමිටුව විසින් සොයා බැලීමක් සිදු කරනවා. ඒතර ඒකත් වගකීමක් හෝ යුතුයකමක් වෙනවා. එතකොට C තමයි පිළිතුර. අපි බලමු D රහස් තොරතුරු හෙළි කරන සේවකීන්ගේ රහස්‍යභාවය තවර කිරීම. ඔව් අපි දන්නවා ආයතනයක තියෙන විසිල් බ්ලෝවිං පොලිසි කියලා. කියන්නේ යම්කිසි වැරද්දක් හෝ වංචාවක් වෙනකොට ඒ පිළිබඳ ඉහළ කළමනාකරන දැනුම් දීමේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙන. ඒතර ඒ තොරතුරු ලබා දෙන සේවකයන්ගේ රහස්‍යභාවය රැක ගන්න ඕන. ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න ඕන. ඒ වගේ දේවල් විගණන කමිටුව විසින් සොයා බැලීමක් සිදු කරනවා. ඒතර වගකීමක් හෝ යුතුයකමක් නොවන්නේ කියලා එන්නේ බාහිර විගණනක නැවත පත් කිරීම සඳහා වගවීම. ඔව්. විගණක පත් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳ කිසිම වගකීමක් විගණන කමිටුවට නැහැ. විගණක පත් කිරීම සහ ඉවත් කිරීමේ ප්‍රධානම බලය හිමි වෙන්නේ සමාගමේ කොටස් හිමියන්ට මහසභා රැස්වීමේදී. තමයි කොටස් හිමියන් විසින් විගණක පත් කරන්නේ. ඉවත් කිරීමත් සිද්ධ වෙන්නේ කොටස් හිමියන්ගේ අතින් මහසභා රැස්වීමේදී. යම් විශේෂ අවස්ථාවලදී පමණක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර්ට පුළුවන් විගණකවරයෙක් පත් කරන්න. නමුත් ඒක විශේෂ අවස්ථාවන් වල පමණයි. නමුත් ඉවත් කිරීමේ කාරණේ හැම වෙලේම තීරණය වෙන්නේ කොටස් හිමියන්ගේ අතේ. සහ පත් කිරීමත් 99%ක්ම තීරණය වෙන්නේ කොටස් හිමියන්ගේ අතේ. ඒක නිසා විගණකවරු පත් කිරීම ඉවත් කිරීම කියන එක විගණන කමිටුවේ කාර්යයක් ලෙස අපිට ගන්න බෑ. සමාවන්න. තුන්වෙනි ප්‍රශ්නෙට අපි යන්. පහත සඳහන් ඒවා අතුරින් විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ ස්වාධීනත්වයට හානි සිදු නොවන්නේ කුමකින්ද? එතකොට මම මුලින්ම ඔයාලට පැහැදිලි කරා පරණ අපේ සෙමිනාර් වීඩියෝස් වලදී අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. විධායක අධ්‍යක්ෂකවරු සහ විධායක නොවන අධ්‍යක්ෂකවරු කියලා. මේ ටික ඇත්තටම මුල් දවස් දෙකේ වීඩියෝ වල ඔබට දකින්න පුළුවන්. ඔබ නැවත ගිහලා බලන්න. අධ්‍යක්ෂ මණ්ඩලයේ වර්ග කරන්න පුළුවන් විධායක අධ්‍යක්ෂකවරු සහ විධායක නොවන අධ්‍යක්ෂකවරු කියලා. මොකද්ද මේ වෙනස? විධායක අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නේ ආයතනයේ එදිනෙදා දෛනික වැඩ කටයුතු සිදුවීම පිළිබඳ වගකීමක් දරන අධ්‍යක්ෂකවරයෙකුට අපි කියනවා විධායක අධ්‍යක්ෂකවරයෙක් කියලා. එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. කියන්නේ දැන් අපි දුමු ආයතනයේ අලෙවි කළමනාකරන කටයුතු සම්බන්ධයෙන් වගකීන ඒ පිළිබඳ සොයලා බලන ඒ පිළිබඳව ප්‍රධානම වගකීම දරන පුද්ගලයා තමයි අලෙවි අධ්‍යක්ෂකය. එතකොට එයා අලෙවි කටයුතු සම්බන්ධයෙන් වගකීම දරනවා.
ඊළඟ මූල්‍ය අධ්‍යක්ෂක මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වගකීම දරනවා. ඒ වගේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් වගකීම දරන ඒ වෙනුවෙන් කටයුතු කරන අධ්‍යක්ෂකවරුන්ට කියනවා විධායක අධ්‍යක්ෂකවරු කියලා. ඒ වගේම ඒ දෛනික වැඩ කටයුතු පිළිබඳ වගකීමක් නොදරන ඒ පිළිබඳ වගකීමක් අදාළ වෙන්නේ නැති ආයතනයේ දෛනික කටයුතු වලට සහභාගී වෙන්නේ නැති අධ්‍යක්ෂකවරුන්ට අපි කියනවා විධායක නොවන අධ්‍යක්ෂකවරු කියලා. ඒතර විධායක අධ්‍යක්ෂකවරු දෛනික වැඩ කටයුතු වලට සහභාගී වෙන නිසා ඒ පිළිබඳ සොයා බැලීමක් කරන නිසා ඒ පිළිබඳ වගකීමක් දරන නිසා ඔවුන් කවදාවත් ආයතනයේ කටයුතු වලින් ස්වාධීන වෙන්නේ නැහැ. ඒත් අපි ඔළුවේ තියාගන්න ඕන එකක් තමයි විධායක අධ්‍යක්ෂකවරු ස්වාධීන අධ්‍යක්ෂකවරු වෙන්නේ නැහැ. ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර්ස්ලා වෙන්නේ නැහැ. නමුත් විධායක නොවන අධ්‍යක්ෂකවරු ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර්ස්ලා ලෙස ගන්න පුළුවන් යම් යම් අවස්ථාවල හේතුව ඔවුන් දෛනික මෙහෙයුම් කටයුතු වල වගකීමක් දරන්නේ නැහැ. ඒවට සහභාගී වෙන්නේ නැති නිසා ඔවුන් ස්වාධීන අධ්‍යක්ෂකවරු ලෙස සැලකීමේ හැකියාවක් තියෙනවා. කොහොමද සලකන්නේ මොන අවස්ථාවලද සලකන්නේ කියන එක අපි දැනගත යුතුයි. ඒතර විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් 10% හෝ ඊට වඩා අඩු වෙනනම් දරන්නේ අපිට කියන්න පුළුවන් ඔහු ස්වාධීන විගණකයෙක් ලෙස ගත හැකියි කියලා. ඒ වගේමයි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ආයතනයේ මෙහෙයුම් කටයුතුට සහභාගී වෙන්නේ නැහැ. මෙහෙයුම් කටයුතුත් එක්ක සහභාගී වෙලා යම් යම් ව්‍යාපාරික කටයුතු වල නියැලිලා තමන්ගේ ආදායමෙන් 10%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හම්බ කරන්නේ නැත්නම් සමාගම වෙතින් ඔහු ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේමයි එතකොට මේ විධායක නොවන අධ්‍යක්ෂකවරයාගේ පවුලේ ළඟ සමාජිකයෙක් ආයතනයේ සේවකයෙක් ඉහළ නිලධාරියෙක් හෝ වෙනත් අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා. ඔහු ස්වාධීන වෙන්නේ නැහැ. ඒත් මේ වගේ කරුණු කාරණා තියෙනවා අපි ස්ටඩි පැක් එකේ කතා කරා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ස්වාධීන වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ පහත සඳහන් ඒවා අතුරින් විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ ස්වාධීනත්වයට හානි සිදුවන්නේ කුමකින්ද? හානි වෙන්නේ කුමකින්ද කියලා අහන්නේ සැලකිය යුතු කොටස් හිමියෙක් නියෝජනය වීම, මණ්ඩලයේ අවුරුදු 9කට වඩා වැඩි කාලයක් සිටීම, පත්වීමට පෙර අවුරුදු දෙකක් තුළ සමාගමේ සේවානියුක්තව සිටීම, සමීප පවුලේ සමාජිකයන් සැලකිය යුතු කොටස් හිමියන් වීම. ඒතර කරුණු 4ක් අපිට දීලා තියෙනවා. ඒකෙන් අදාළ වෙන්නේ නැත්තේ ස්වාධීනයට හානි වෙන්නේ නැත්තේ. ඒතර අපි පහුගිය ආසන්න අවුරුදු දෙකකට අඩු කාලයකදී ආයතනයේ වැඩ කරලා තියෙනවා නම් අධ්‍යක්ෂකවරයෙක් විදියට අපි ස්වාධීන නැහැ. අපි ආයතනයේ කොටස් හිමියෙක් වෙනවා නම් ස්වාධීන නැහැ. අපි ආයතනයත් එක්ක ව්‍යාපාරික කටයුතු වල නියැලෙනවා නම් ස්වාධීන නැහැ. අපි ආයතනයේ අවුරුදු 9කට වඩා වැඩිපුර වැඩ කරලා තියෙනවා නම් ස්වාධීන නැහැ. අපේ පවුලේ සමාජිකයෙක් ආයතනයේ සේවකයෙක් විදියට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් විදියට හෝ නිලධාරියෙක් විදියට වැඩ කරනවා නම් ස්වාධීන නැහැ. එතකොට ඒ කරුණු වලින් මෙතනට අදාළ නැති එක මොකද්ද කියලා බලන්න ඕනේ. කොටස් හිමියෙක් වීම ස්වාධීන නැති වෙනවා. අවුරුදු 9කට වඩා වැඩ කරොත් 9කට වඩා වැඩිපුර වැඩ කරොත් ස්වාධීන නැති වෙනවා. අවුරුදු 2කට අඩු කාලයක් තුළ ආයතනයේ වැඩ කරලා තියෙනවා නම් ස්වාධීන බව නැති වෙනවා. හැබැයි පවුලේ සමාජිකයෙක් කොටස් හිමියෙක් වුණා කියලා ස්වාධීනත්වය නැති වෙන්නේ නැහැ. පවුලේ සමාජිකයෙක් නිලධාරියෙක් හෝ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ආයතනයේ වැඩ කරනවා නම් ස්වාධීනත්වය නැති වෙනවා. නමුත් පවුලේ සමාජිකයෙක් කොටස් හිමියෙක් වුණා කියලා ස්වාධීනත්වය නැති වෙන්නේ නැහැ. ඒකින්ද හතරවෙනි එක අදාළ වෙන්නේ නැහැ. ඒතර පිළිතුර වෙන්නේ 1 2 සහ 3 කියන පිළිතුර. ඒ කියන්නේ පිළිතුර C. right? C කියන පිළිතුර තමයි ඔබ නිවැරදි පිළිතුර ලෙස ගන්න ඕන. මොකද හතරවෙනි එක අදාළ වෙන්නේ නැති නිසා. අපි ඊළඟට යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. අපි හතරවෙනි ප්‍රශ්නය ධර්මයක් කුඩා කරලා බලන්න වෙන්නේ. ඔබට තිරය මත දිස් වෙයිද දන්නේ නැහැ. අපි ප්‍රශ්නය කුඩා කරගන්න වෙනවා. ප්‍රශ්නයේ ප්‍රමාණයෙන් වැඩි නිසා. ඒතර මේ ප්‍රශ්නේ කියනවා පහත සඳහන් ඒවා අතුරින් කෝපරේට් ගවර්නන්ස් මත වඩා හොඳ පරිචයක් අඩංගු ධර්ම සංග්‍රහය 2017 අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් ලෙස ඇතුළත් වන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට කෝපරේට් ගවර්නන්ස් වල අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් ලිස්ට් එකක් දීලා තියෙනවා. අධ්‍යක්ෂකවරු මොනවද කළ යුත්තේ මොනවද කළන්න ඕනේ නැත්තේ කියන එක පැහැදිලිව කෝපරේට් ගවර්නන්ස් වල කියනවා. ඒතර මෙතන අහන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් ලෙස ඇතුළත් වන්නේ කුමක්ද කියලා අපිට සෙන්ටෙන්ස් 4ක් දෙනවා. අපි ඒකෙන් ඇතුළත් වෙන දේවල් විතරක් තෝරගන්න ඕන. අපි එකින් එක බලමු. සමාගමේ අරමුණු ළඟා කර ගැනීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලන පද්ධතිය නියත සහතිකයක් සපයන බව අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කළ යුතුයි.
අරමුණු ළඟා කර ගැනීම සඳහා අභ්‍යන්තර පාලන පද්ධතිය ප්‍රමාණවත් වෙනවා කියලා සහතිකයක් දෙන එක right අධ්‍යක්ෂ මණ්ඩලයට කරන්න බෑ. මොකද එයාලාමනේ අභ්‍යන්තර පාලනය හදන්නේ. එයාලාමනේ කළමනාකරණය ලව්වා අභ්‍යන්තර පාලනය ක්‍රියාත්මක කරවන්නේ. එතකොට ඔවුන්ට මේ පිළිබඳ නියත සහතිකයක් දෙන්න බෑ. එතකොට ඒ මුණත් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වෙනවනේ. හදපු කෙනා ක්‍රියාත්මක කරපු කෙනා මේ පිළිබඳ සහතිකයක් දෙන එක. ඒ සඳහා තමයි අපි ගොඩක් වෙලාවට බාහිර විගණකවරුන්ගේ අභ්‍යන්තර විගණකවරුන්ගේ සහාය ලබා ගන්න. නිසා එක කියන එක අදාළ වන්නේ නැහැ. දෙක කොටස් හිමියන්ගේ ආයෝජන සහ සමාගමේ වත්කම් ආරක්ෂා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම් කළමනාකරන ක්‍රියාවලියක් තිබිය යුතු අතර ශක්තිමත් අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වා ගත යුතුයි. අන්න ඒක තමයි ඔවුන්ගේ වගකීම. නිවැරදි අභ්‍යන්තර පාලන පද්ධතියක් ගොඩනගලා ඒක පවත්වා ගැනීමේ වගකීම අධ්‍යක්ෂක මණ්ඩලයේ සතුයි. તો දෙවැනි එක ඔවුන්ගේ වගකීමක් ලෙස ඇතුළත් කරන්න පුළුවන්. 3. අධ්‍යක්ෂ මණ්ඩලයේ අවදානම් කළමනාකරන පද්ධතිය සමාලෝචනය කළ යුතු අතර වාර්ෂික අභ්‍යන්තර පාලන පද්ධතිය නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ ඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය කියන වචනේ ඇවිල්ලා නැහැ. සමාලෝචනය කළ යුතුයි. අභ්‍යන්තර පාලනය නිවැරදිව වෙනවද කියලා වාර්ෂික සමාලෝචනය කරගෙන යාම ඔවුන්ගේ වගකීමක් වෙනවා. නමුත් ඒ පිළිබඳ සහතිකයක් ලබා දීම ඔවුන්ගේ වගකීමක් වෙන්නේ නැහැ. ඒක දෙවෙනි එක ඔවුන්ගේ ක්‍රියාවලියේ කොටසක් විදිහට එනවා. තුන්වෙනි එක හතරවෙනි එක සමාගමට අභ්‍යන්තර විගණන කාර්යයක් අවශ්‍යදයි අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික සමාලෝචනය කළ යුතුයි. නෑ ගොඩාක් ආයතන වලට අභ්‍යන්තර විගණනාංශයක් අවශ්‍යද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ආයතනයේ බලපාන නීති රීති රෙගුලාසි වලින්. සමහර ආයතන වලට අභ්‍යන්තර විගණනයක් අවශ්‍ය නැවද නැද්ද කියන එක තීරණය කරන්නේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. නමුත් ඔවුන් එක කරන්නේ කොටස් හිමියන්ගේ අවශ්‍යතාවය අනුව. නමුත් ඒක වාර්ෂිකව ඕනද නැද්ද කියලා සමාලෝචනය කර ඉන්න අවශ්‍යතාවයක් ඕන්ට නැහැ. ඕන එක ස්ථාපිත කරලා ක්‍රියාත්මක කිරීමට වගකීමක් ඕන්ට තියෙනවා. දැන් පිළිතුර විදිහට අපි ගන්න ඕන 2 සහ 3. ඒ කියන්නේ D කියන පිළිතුර. අපි යමු දැන් 5 වෙනි ප්‍රශ්නෙට. දැන් අපි එනවා එතකොට එකේ ඉඳන් 4 වෙනි ප්‍රශ්න දක්වා ඔබට තිබ්බේ සංයුක්ත මනා පාලනය කියන පාඩමෙන් තමයි ප්‍රශ්න 4. මෙතන ඉඳන් ඔබට ඉදිරියට එනවා අභ්‍යන්තර පාලනයන්. හරි? අභ්‍යන්තර පාලනයන් සම්බන්ධ ප්‍රශ්න වලට අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. කියන්නේ ප්‍රශ්න අංක 5. පහත සඳහන් ඒවා අතුරින් සැපයුම්කාරයෙකුට ගෙවීමක් සිදු කිරීමේදී එකිනෙක සමග ගැළපිය යුතු ලියවිලි වන්නේ මේවැනි ප්‍රශ්නත් අපි කතා කරා සෙමිනාර් සීරීස් එකේ. මේ පාඩමත් අපි කතා කරා සෙමිනාර් සීරීස් එකේ. ඉතින් අනිවාර්යෙන් ඔබට මම නැවත ඉල්ලීමක් කරනවා. සෙමිනාර් සීරීස් එකේ අපි වීඩියෝ 9ක් කළා. ඉතින් මේ වීඩියෝ 9 අපි සිද්ධ කළේ මේ 2015 මාර්තු 2020 මාර්තු 15 වෙනිදා 16 වෙනිදා රටේ කටයුතු අකරණම්‍ය වුණාම එතනින් පස්සේ ඇඳිරි නීතිය යොදන්න කලින් ආපු සතිය තුල අපි මේ වීඩියෝස් ටික කරා. ඒ වීඩියෝස් ටික ඔඩිටිං වීඩියෝස් ටික ඒ ටික අවైలබල් වෙනවා දැන් මේ වෙනකොට YouTube channel එකේ CA webinar කියන. අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික අරගෙන බලන්න ඕනේ. හේතුව සංයුක්ත මනා පාලනය, ඉතින් අභ්‍යන්තර පාලනය අංශ අපිට 6ක් තියෙනවා. ඒ 6ම ඒ වගේ කාර්යයන් අපි විශේෂයෙන්ම මේ සෙමිනාර් සීරීස් එක තුල කතා කරා. ඒත් ඒ ටික බැලුවා නම් ඔබට මේ ප්‍රශ්න හරියම ලේසි වෙනවා. දැන් නැවතත් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝස් ටික බලන්න කියලා. අපි පස්වෙනි ප්‍රශ්නෙට යන්. සැපයුම්කාරයෙකුට ගෙවීමක් කරද්දී සංසන්දන ලියවිලි මොනවද කියලා නේ අහන්නේ. එකිනෙක සමග ගලපන ලියවිලි මොනවද කියලා අහන්නේ. ඒතකොට ඇත්තටම සැපයුම්කරුවට ගෙවීමක් කරද්දී අපිට ලැබෙන මුල්ම ලියවිල්ලනේ සැපයුම්කරු සල්ලි ඉල්ලලා එවන ලියවිල්ල. ඒකට අපි කියන්නේ ගැනුම් ඉන්වොයිසි කියලා. ඒතකොට අනිවාර්යෙන් ගැනුම් ඉන්වොයිසි අපි ගාව තියෙන්න ඕන. ඒත් ගැනුම් ඉන්වොයිසියේ තියෙනවා අපිට සපයපු භාණ්ඩ වලට අදාළ මිල ගණන්. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙහි සඳහන් වෙන භාණ්ඩ අපිට ඇත්තටම ලැබිලාද කියලා. ඒ සඳහා අපි ඒක සංසන්දනය කරන්න ඕනේ GRN එකත් එක්ක. භාණ්ඩ ලැබීමේ පත්‍රයත් එක්ක අපි සංසන්දනය කරන්න ඕන. හරි? ඒතර GRN එකෙන් ලැබිලා තියෙනවා. හරි. ගැනුම් ඉන්වොයිසිය GRN එකත් එක්ක සංසන්දනය කරනම අපිට පේනවා. ඔව් ඉන්වොයිස් එකේ බිල් කරලා තියෙන භාණ්ඩ අපිට ඇත්තටම ගබඩාවට ලැබිලා. GRN එකෙන් කියන්නේ ලැබුණා කියන එකනේ. ඒතර GRN එකෙන් ලැබෙන්න ඕන අපි ඇත්තටම අපිට ඕනයි කියලා ඉල්ලපුවානේ. අපිට ඕන නැති ඒවා ලැබුණා කියලා අපි බාරගත්ත කියලා සල්ලි ගෙවන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් බේකරියකට ගොඩාක් බෝල් ටැනයි
යකඩ බඩුයි, කම්බි, සිමෙන්ති ගන්න ඕනේ නැහනේ. කොඩම බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්නේ නැත්තම් බේකරියකට ප්‍රධාන වශයෙන් මිලදී ගන්න ඕන තිරිඟු පිටි. ඒතකොට තිරිඟු පිටි හැර ඊට ගැලපෙන්නේ නැති තක්කාලි හරි පම්බොටු හරි වෙන මොනවා හරි මිලදී ගන්නවා කියන එක ගැලපෙන්නේ නැහැ. ඉතින් GRN එක රේස් වෙච්ච පමණින් මුදල් ගෙවන්න බෑ. භාණ්ඩ ලැබුණා කියන පමණින් මුදල් ගෙවන්න බෑ. අපි බලන්න ඕනේ මේ භාණ්ඩ අපි ඉල්ලපුවාද අපිට එවලා තියෙන්නේ කියලා. ඒත් භාණ්ඩ ඉල්ලුවා කියන්න තියෙන අපිට සාක්ෂිය තමයි ගැනුම ඇනවුම. ඉතින් අපි අනිවාර්යෙන් ඉන්වොයිසිය GRN එක භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව සහ ගැනුම් ඇනවුමත් සමග සංසන්දනය කළ යුතුයි. මේ පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අපි කතා කරා. ඒවත් බලන්න. යන පිළිතුර වෙන්න ඕන පිළිතුර D. හයවෙනි ප්‍රශ්නෙට අපි යන් පහත ඒවා අතුරින් අභ්‍යන්තර පාලන පද්ධතියක් වඩාත් හොඳින් විස්තර කරන්නේ කුමකින්ද? ඔබට මතක ඇති මෙවැනි ප්‍රශ්නම මේ විදිහටම කතා කරා. මෙවැනි ප්‍රශ්නවලදී මේ වීඩියෝ එකේදී මම කිව්වා අභ්‍යන්තර පාලන පද්ධතියක ප්‍රධානම අරමුණු තුනක් ස්ටඩි පැක් එකේ කියලා තියෙනවානේ. අන්නේ අරමුණු තුනත් එක්කම කියවෙන නිර්වචනය තමයි වඩාත්ම ගැළපෙන නිර්වචනය වෙන්නේ. ඒකට මෙහියුම් ඵලදායකත්වය, මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තය, නීති රීති රෙගුලාසි වලට අනුකූල වීම, ඇතුළත්ව ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා තියෙන ක්‍රියාවලිය. නිවැරදිම කාරණය වෙන්නේ අභ්‍යන්තර පාලන පද්ධතියක නිර්වචනය මොකක්ද කියලා ඇහුවම අපි අනිවාර්යෙන් බලන්න ඕන අර අභ්‍යන්තර පාලන පද්ධතිය ස්ටඩි පැක් එකේ පැහැදිලි කරලා තියෙන නිර්වචනය තුල තියෙන ප්‍රධානම අරමුණු තුන තියෙනවාද? මොකද ප්‍රධානම අරමුණු තුන? මෙහියුම් ඵලදායකත්වය රැක ගැනීම, මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය රැක ගැනීම සහ ආයතනීය නීති රීති රෙගුලාසි වලට අනුකූල වීම කියන කාරණා තුන ඇතුළත්ව නිර්වචනය අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි අභ්‍යන්තර පාලන පද්ධති නිර්වචනය තෝරීම සඳහා. නැවත මතක තියාගන්න මෙහියුම් ඵලදායකත්වය, මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය හා නීති රීති රෙගුලාසි වලට අනුකූල වීම කියන කරුණු ඉෂ්ට කර ගැනීම ඇතුළුව ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තියෙන ක්‍රියාවලිය තමයි අභ්‍යන්තර පාලන පද්ධතියක් වෙන්නේ. එතකොට ස්ටඩි පැක් එකේ කියවපු විදිහට මෙන්න මේ මෙහියුම් ඵලදායකත්වයේ රැක ගැනීම කියන කාරණය, ඊළඟ මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය රැක ගැනීම කියන කාරණය සහ නීති රීති රෙගුලාසි වලට එකඟ වීම කියන කාරණය තමයි ප්‍රධානම අරමුණු තුන විදිහට ස්ටඩි පැක් එකේ දීලා තියෙන්නේ. මෙන්න මේ අරමුණු තුන අනිවාර්යෙන් ඔබ සලකා බලන නිර්වචනය තුල ඇතුළත් විය යුතුයි. රයිට්? ඒක ඇතුළත් වෙනවා නම් විතරයි මේ නිර්වචනය ලෙස ඔබ තෝරා ගන්න ඕන අභ්‍යන්තර පාලනයේ නිර්වචනයක් ලෙස. right? අපි 7 වෙනි ප්‍රශ්නෙට යන්. 7 වෙනි ප්‍රශ්නය තිරය කුඩා කරලා ගන්න වෙන්නේ නැවත. මොකද මේකේ එක එක ප්‍රශ්නයේ ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් තියෙනවා PDF එකේ. right මම හිතනවා 7 වෙනි ප්‍රශ්න අපිට පේනවා ඇති කියලා. right අපි බලමු නිකුත් කිරීමේ සටහන. මේ නිකුත් කිරීමේ සටහන කියලා කියන්නේ මොකද්ද? අපි ඉංග්‍රීසි වලින් මේ වචන පුරුදු වෙලා තියෙන්නේ. dispatch note නැත්තම් මේ පිටත් කර හැරීමේ සටහන. ගේට්ටු අවසරපත්. ඒක ගේට්ටුවෙන් එළියට යනකොට අවසරයක් දෙනවා. gate pass කියලා අපි ඒකට කියන්නේ. සහ බෙදා හැරීමේ සටහන delivery note එක එක් විකුණුම සඳහා නිකුත් කරන අතර ඒවා ගනුදෙනුකරුගේ ඇනවුම සහ ඇසුරුම් ලයිස්තු සමග පරීක්ෂා කරනු ලැබේ. ඇත්තනේ. දැන් ගබඩාවෙන් නිකුත් කරනවා, dispatch කරනවා, dispatch note එක. ඊට පස්සේ ආයතනයේ අදාළ භූමි ප්‍රදේශයෙන් එළියට එනවා. ඒ කියන්නේ ගේට්ටුවෙන් එළියට එනවා. gate pass එක ඕන. ඊට පස්සේ අපි ගනුම්කරුගේ ගබඩාවට ගිහලා ඒවා බාර දෙනවා. deliver කරනවා. ඒතර අපි ඒකට කියනවා delivery note එක. ඒකක් තියෙන්න ඕන. ඒතර මේ නිකුත් කිරීමේ සටහනෙත්, ගේට්ටු අවසර පත්‍රයේත්, බෙදාරීමේ සටහනෙත් සටහන් වෙන්නේ මොනවද? ගනුම්කරු අපෙන් ඉල්ලලා තියෙන භාණ්ඩනේ. වෙන ඒවා අපිට යවන්න බෑනේ. ඉතින් අනිවාර්යෙන් මේ ડોකියුමන්ට්ස් ගනුම්කරු විසින් එවලා තියෙන ඇනවුමත් ඒ පැකින් ලිස්ට් එකත් එක්ක සංසන්දනය කරන්න ඕන. මොකද නැත්නම් එයා ඉල්ලපු නැති ඒවා යවන්න පුළුවන්. ඉල්ලපුවා වුණත් අඩුවෙන් හෝ වැඩියෙන් යවන්න පුළුවන් ක්වොන්ටිටි එක. ඒ නිසා ඔහු එවපු ඇනවුමත් එක්ක අපි මේක සංසන්දනය කළ යුතුයි. පහත සඳහන් ඒවා අතුරින් විකුණුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉහත ක්‍රියාපටිපාටිය මගින් අවධාරණයට ලක් කරන අවදානම කුමක්ද?
දැන් ඇයි මම නැවත කියන්න මේ උත්තරේ එතකොට ඔයාලගේ ඔළුවට එනවා පුතේ. දැන් කස්ටමර් කෙනෙක් එයාගේ පැත්තෙන් එයා එවන්නේ මිලදී ගැනීම යනවමනේ අපිට විකුණුම් යනවමක් එවනවා. හරි? දැන් අපි ඒකට අනුව ගබඩාවෙන් භාණ්ඩ ටික පැක් කරනවා නේ. ඉතින් පැක් කරන එක කන්ටේනර් එකකට වෙන්න පුළුවන්, බොක්සස් වලට වෙන්න පුළුවන් වෙනම පැක් කරනවා. කන්ටේනර් බොක්ස් එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙනම පොඩි බොක්සස් වෙන්න පුළුවන්, කාඩ්බෝඩ් බොක්සස්. අපි මේවට පැක් කරනවා. පැක් කරාම පැක් කරලා තියෙන්නේ මොනවද කියලා ලයිස්ට්ුවක් හදනවා. ඒකට අපි කියන්නේ පැකින් ලිස්ට් එක කියලා. මේ පැකින් ලිස්ට් එක හදන්නේ පුතේ එවපු ඇනවුම දිහා බලන්නේ. දැන් ඇනවුමේ පැකින් ලිස්ට් එකේ තියෙන ඒවා තමයි මේ ගබඩාවේ දැන් මේ බොක්සස් වලට ඕ කන්ටේනර් බොක්ස් වලට පටවලා තියෙන්නේ. දැන් මේක ගබඩාවෙන් එළියට එන එක තමයි ඩිස්පැච් නෝට් එක කියන්නේ. ඒක ආයතනයෙන් එළියට එන එක තමයි ගේට් පාස් එක කියන්නේ. ඒක ගිහිල්ලා කස්ටමර්ට බාර දෙන තැන තමයි ඩිලිවරි නෝට් එක සයින් කරගන්නේ. ඒත් අපි මේ ඩිස්පැච් නෝට් එකත් ගේට් පාස් එකත් ඩිලිවරි නෝට් එකත් සංසන්දනය කරන්න එපානේ ගැනුම් මැනුමත් එක්ක. ඇයි අපි මේ ගැනුමත් එක්ක සංසන්දනය කරන්න ඕන? අපි ඇත්තටම යාට ඉල්ලපු බඩුද යවලා තියෙන්නේ ඉල්ලපු ප්‍රමාණයන්ගෙන් දෙවලා තියෙන්නේ කියන එක. ඒතකොට ඉල්ලපු අද නැද්ද යන්නේ සහ ඉල්ලපු ප්‍රමාණයෙන්ද නැද්ද යන්නේ කියන එක දැනගන්නනේ අපි මේක සංසන්දනය කළ යුත්තේ. ඉතින් මෙතන අහන්නෙත් ඒ අරමුණ මොකක්ද කියන එක. ඒතකොට නිෂ්පාදිත ඒවායේ ප්‍රමිති විකුණුම් මිලට වඩා අඩු මිලක් තියනවද නැද්ද කියලා බලන්න සංසන්දනය කරන්න ඕන මේ. ඩිස්පැච් නෝට් ගේට් පාස් නෙමෙයිනේ. අපි ගහන විකුණුම් ඉන්වොයිස් කියන්නේ. ඒක තුලනේ මිල තියෙන්නේ. ඒක අදාළ වෙන්නේ නැහැ. C කියන පිළිතුරේ තියෙනවා නිෂ්පාදිත බෙදාහැරීම ප්‍රමාද වීමේ අවදානම අඩු කරගන්න ඕනේ නැහැ. හරියට මේ ඩොකියුමන්ට් චෙක් කරා කියලා ඩ්‍රයිවර් වාහනේ වෙලාවට අරන් යන්නේ නැත්නම් කොහොමද ප්‍රමාද වෙනවනේ. දැන් ප්‍රමාදය මේකෙන් පරීක්ෂා කරන්න බෑ. D වල කියනවා නැති වූ හානි වූ භාණ්ඩ සැපීමේ අවදානම අඩු කරගන්න නම් කරන්න ඕන ඩොකියුමන්ට් චෙක් කරන එක නෙමෙයිනේ. හොඳට මතක තියාගන්නකෝ. යල් පැනපු භාණ්ඩ, සෙමින් අලවිවන භාණ්ඩ, ඊට පස්සේ හානි වෙච්ච භාණ්ඩ වගේ දේවල් හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි භෞතික පරීක්ෂා කිරීම. මෙතන භෞතික පරීක්ෂා වෙන්නේ නැහැ. මෙතන පරීක්ෂා වෙන්නේ ඩිස්පැච් නෝට් එකයි, ගේට් පාස් එකයි, ඩිලිවරි නෝට් එකයි. පර්චේස් අපිට ආපු මිලදී ගැනීමේ අනුමත් එක්ක එයාගේ කස්ටමර්ගේ පැත්තේ මිලදී ගැනීම අනුම අපේ පැත්තෙන් විකුණුම් අනුම එක සංසන්දනය කරනවා. ඇයි? හරි භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් යවනවද කියලා දැනගන්න. එහෙනම් තමයි පිළිතුර B වෙන්නේ. බෙදා හරින ලද ප්‍රමාණයේ අඩුවීමක් හෝ වැඩිවීමක් ඒක තමයි ක්වොන්ටිටි එක චෙක් කරගන්න පුළුවන් මේ ඩොකියුමන්ට්ස් අනුව ඉල්ලපු ප්‍රමාණයට යවලා තියෙනවද නැද්ද කියලා. ඒකෙන්ද පිළිතුර වෙන්න ඕන B. පියන් 8 වෙනි ප්‍රශ්නෙට දැන් 8 වෙනි ප්‍රශ්නේ කියනවා සැපයුම්කරුවන්ගේ ප්‍රකාශන ඔවුන්ගේ ගෙවිය යුතු ගිණුම් වාර්තා සමග සංසන්දනය කිරීම වැදගත් වන්නේ ඇයි? දැන් සැපයුම්කරුවන්ගේ ප්‍රකාශන කාටද හම්බෙන්න ඕන? ගැනුම්කරුටනේ. එහෙනම් අපි කතා කරන්නේ මිලදී ගත්ත කෙනාගේ පැත්තේ ඉඳන්නේ. අපි භාණ්ඩ මිලදී ගත්තා. අපිට බඩු සප්ලයි කරපු අය කවුද? අපේ ලෙජරේ කොයි විදිහටද යාලා ඉන්නේ? එයාලා ඉන්නේ ණය හිමියෝ විදියට. તો ණය හිමියා තමයි මුදල් ලැබිය යුත්තා. අපි තමයි මුදල් ගෙවිය යුත්තා. ඒක අපිට වඩා ණය හිමියාට අයිතියක් තියෙනවනේ සල්ලි ටික ලබා ගන්න. මොකද එයාට ලැබෙන්න තියෙන්නේ. ඉතින් එයා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් අපිට එවනවා ලියවිල්ල. අපි ඒකට කියන්නේ සැපයුම්කරුවන්ගේ ප්‍රකාශය. ඒකේ තියෙනවා මාසේ මුල වෙනකොට අපි කොච්චරක් යාට ගෙවන්න තිබ්බද? මාසෙ තුල කොච්චරක් අපි ණයට බාණ්ඩ ගත්තද? ඒක නිසා ණය ප්‍රමාණය කොච්චරකින් වැඩි වුණාද? මාසෙ තුල අපි යාට කීයක් ගෙව්වද? අපිට කොච්චර වට්ටම් දුන්නද? ඒක නිසා ණය ප්‍රමාණය කොපමණකින් අඩු වුණාද සහ මාසේ අවසානට කොච්චර මුදලක් ගෙවිය යුතුද කියලා ලියවිල්ලක් ණය හිමියා අපිට එවනවා මාසෙකට සැරයක්. මේකට අපි කියනවා සැපයුම්කරුවන්ගේ ප්‍රකාශය කියලා. ඒතර ඒක එව්වම ඒක ඇත්තටම ඔහු එවන්නේ ඔහු ගාව තියෙන අපේ නමින් පවත්වගෙන යන ණයගැති ගිණුම දිහා බලලානේ. ඇත්තම ණයගැති ගිණුමේ සාරාංශයක් හෝ විස්තරාත්මක ප්‍රකාශයන්නේ අපිට එවන්නේ. අපේ ලෙජරේ තුල ණය හිමියෙක් ඉන්නවනේ. ඒතර අපි අපේ ණය හිමියාගේ ගිණුමේ ශේෂයත් එක්ක අපේ ණය හිමියාගේ ගිණුමේ සිද්ධ වෙලා තියෙන ගනුදෙනුත් එක්ක අර සැපයුම්කරුවන්ගේ ප්‍රකාශය සංසන්දනය කිරීම හරහා අපිට පුළුවන් වෙනවා අපි සටහන් කරගෙන තියෙන සැපයුම්කරුවා සටහන් කරගත්තේ නැති නැත්නම් සැපයුම්කරුවා සටහන් කරගෙන තියෙන අපි සටහන් කරගත්තේ නැති ගනුදෙනු මොනවද කියලා දැනගන්න. එහෙනම් අපේ ගිණුම් වල වෙලා තියෙන වැරදි මොනවද කියලා හඳුනා ගන්න මේක උපකාරී වෙනවා. නිවැරදි ශේෂය පවත්වාගෙන යන්න මේක උපකාරී වෙනවා. එතන මේ සංසන්දනය කිරීම හරහා අපිට වැදගත්භාවයක් ලැබෙනවා. මොකද්ද මේ වැදගත්භාවය කියලා තමයි අහන්නේ. පළවෙනි එක කියනවා දිගු කලක් හිඟව ඇති ඉන්වොයිස් හඳුනා ගන්න පුළුවන්ලු. බෑනේ. එයා දිගු කලක් හිඟව ඇති ඉන්වොයිස්
මොනවද කියලා ලිස්ට් එකක් වෙනම අපිට එවන්නේ මාසෙ තුල වෙච්ච ගනුදෙනු එවන්නේ. ඒකට ආරම්භක ශේෂය තුල තමයි දුක්කලක් හිඟව තියෙන ඉන්වොයිස් දෙන්නේ. ආරම්භක ශේෂයට ඩීටේල් ලිස්ට් එකක් එවන්නේ නැහැ. ඒකින්ද පරණ ඉන්වොයිස් අපිට හඳුනා ගන්න බෑ ගෙවපු නැති. සියලුම ඉන්වොයිස් සහ සැපයුම් කරුවන්ගෙන් ලැබුණු තොග හඳුනා ගැනීමට සියලුම ඉන්වොයිස් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක තුල හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අවුරුද්ද තුල ලැබුණ තොග අවුරුද්ද තුල නිකුත් වෙච්ච ඉන්වොයිස් පමණයි. සෝරි සමා වෙන අවුරුද්ද තුල නෙමෙයි මාසය තුල. මොකද මාසයකට සැරේනේ මේක එවන්නේ. ඒතර ආරම්භක ශේෂය තුල තියෙනවා සියලුම කලින් සිදුවෙච්ච ගනුදෙනු. ඒකින්ද ඒකේ ශේෂයක්. සියලුම දේවල් හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මාසෙ තුල වෙච්ච ගනුදෙනු විතර අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. සීවල කියන සියලුම සැපයුම් කරුවන්ට નિયમિત දිනයන් තුල පියවීම සිදුවන බව සහතික කිරීම. ඒක සහතික කරගන්න බෑ. ඇයි? යම්කිසි ගෙවීමක් සිද්ධ වුණත් මේ ප්‍රකාශය තුල තියෙන්නේ මාසය තුල සිදුවෙච්ච ගෙවීම පමණයි. ඒක නිසා සියලුම ගෙවීම් නිවැරදි වෙලාවට වුණාද කියලා හොයාගන්න බෑ. දැන් මේකෙන් අපිට පුළුවන් අපේ ණය හිමි ගිණුමත් ඔහු ගාව තියෙන ණයගත ගිණුමේ ශේෂයන් දෙක සමානද නැද්ද කියලා දැනගන්න. මොනවද වෙලා තියෙන ගැටලු කියලා හඳුනගන්න මේකෙන් පුළුවන්. ගිවි තුල ජරේ සහ සැපයුම් කරු අයදුම් කරන ශේෂ අතර වෙනසක්. ඒක තමයි අපි ගාව තියෙන ණය හිමි ශේෂයත් ඔහු ගාව අපි වෙනුවෙන් තියෙන ණයගත ශේෂයත් අතර යම්කිසි වෙනසක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා හොයාගන්නත් ඒකට හේතු සොයා ගැනීමට රුකුලක් වශයෙන් භාවිත කරන්නත් විතරයි සැපයුම් කරුවන්ගේ ප්‍රකාශය යොදා ගන්න පුළුවන් වෙන්නේ. මේක හරියට බැංකු වලින් එවන බැංකු ප්‍රකාශයක් වගේ යම් තමන්ගේ ජංගම ගිණුමට. ඒ තුලින් අපි බැංකු සැසඳුම් ප්‍රකාශ හදන්න ඕන. මේ තුලින් අපි ණය හිමි ශේෂ සැසඳීමේ ප්‍රකාශ හදන්න ඕන. යම්කිසි වෙනසක් තියෙනවා නම් ඒ හඳුනාගෙන එයට හේතු හඳුනාගෙන එය ඉවත් කර ගැනීම සඳහා. right. අපි දැන් යන්න 9 වෙනි ප්‍රශ්නෙට. සත්‍ය වශයෙන් නොමැති සේවකයෙකු සේවක ප්‍රධාන ගුණයට ඇතුළත් කිරීම හරහා ඔහුට හෝ ඇයට වංචනික ලෙස ගෙවීම සිදුවීම වැළැක්වීමට සේවක ප්‍රධාන ගුණව පරීක්ෂා කළ යුත්තේ කුමක් සඳහාද? දැන් අපි හිතනවා හරි පේරෝල් එක ගත්තම පේරෝල් එකේ නම් ලිස්ට් එකේ ඉන්නන සේවක 17 2000ක් ආයතනයක ඉන්න පුළුවන්. නැත්නම් 100ක් 200ක් 50ක් ඉන්නත් පුළුවන්. ඒතර මේ පේරෝල් එකේ නම් ගොඩක් තියෙනවා. ඒතර මේ සමහර නම් ඇත්තම ආයතනයේ වැඩ කරන්නේ නැති වංචනික නම් වෙන්න පුළුවන්. මොකද බොරු නම් දාලා ආයතනයේ ප්‍රධාන පුද්ගලයන් සල්ලි ලබා ගන්න පුළුවන්. දැන් වංචනික නම් පේරෝල් එකේ ඇතුළත් වෙන්න පුළුවන්. පේරෝල් එකේ වංචනික නමක් ඇතුළත් කරොත් ඒක ඇතුළත් කරන්නේ පේරෝල් එක හදන අය හරි ඒ සම්බන්ධව වංචා කරන අයනේ. ඒ පුද්ගලයා ඇත්තම නැහැනේ. ඒ පුද්ගලයා ඇත්තම නැද්ද නැහැ කියන එක දැනගන්න ප්‍රධාන ගුණය පරීක්ෂා කරලා සේවකයන්ගේ ප්‍රධානම ගුණය පරීක්ෂා කරලා අපිට දැනගන්න පුළුවන්. ප්‍රධාන ගුණය තියෙනවා සේවකයන්ට පත්වීමේ ලිපි නිකුත් කරාද නැද්ද කියලා. මානව සම්පත් කළමනාකරණාංශය විසින් පත්වීමේ ලිපියක් නිකුත් කරන්නේ අනිවාර්යයෙන්ම බඳවගත්ත මිනිස්සෙකුනේ. බඳවගත්ත නැති කෙනෙකුට පත්වීමේ ලිපි නිකුත් කරන්නේ නැහැ. ඒතර ප්‍රධාන ගුණව පරීක්ෂා කිරීමේදී අදාළ සේවකයට පත්වීමේ ලිපියක් තියෙනවද නැද්ද කියලා බලලා අපිට දැනගන්න පුළුවන් මොහු සත්‍ය සේවකයෙක්ද ව්‍යාජ සේවකයෙක්ද කියන කාරණය. 10 වෙනි ප්‍රශ්නෙට සීමා සහිත තරුපොදු සමාගම සිල්ලර වෙළඳාමේ යෙදී සිටින අතර වෙස්ටර්න් ෆුඩ් සිටි නම් සන්නාමයක් යටතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 5ක් තිබේ. සමාගමේ අභ්‍යන්තර විගණනක වෙත බාර දී යුතු බව සමාගමේ කළමනාකරණයේ පැවරුම් ගණනාවක් වැඩි කිරීමට උනන්දු වේ. පාත සඳහන් ඒවා අතුරින් කළමනාකරණයේ විසින් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවට ඉටු කිරීමට ඉල්ලා සිටින පැවරුම් මොනවාද? දැන් එතකොට දැන් සමාගමේ සන්නාමය තමයි වෙස්ටර්න් ෆුඩ් සිටි. right. ඒ සමාගමේ අභ්‍යන්තර විගණනය වෙත බාර දී යුතු බව සමාගමේ කළමනාකරණය තීරණය කරලා තියෙනවා යම් යම් පැවරුම්. ඒ පැවරුම් ලෙස ගන්න පුළුවන් මොනවද කියලා අහනවා. මේක ෆුඩ් සිටි එක ගන්න. ඒතර මේකක තියෙන ප්‍රධානම කාරණයන් තමයි බයින් ඇන්ඩ් සෙලින්නේ. මිලදී ගැනීමේ ක්‍රියාවලිය තියෙනවා. ණයහිමියන්ට මුදල් ගෙවීම තියෙනවා. භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය තියෙනවා. ණයගැතියන්ගේ මුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය තියෙනවා. ඊට අමතරව වැටුප් කළමනාකරණය, දේපළ පිළිත කළමනාකරණය වගේ සාමාන්‍ය තොග කළමනාකරණය විශේෂයෙන්ම මේක වෙළඳසලක් නිසා තොග කළමනාකරණය වගේ කාර්යයන් මෙහි ඇතුළත් වෙනවා. ඒතර අභ්‍යන්තරික විගණක වරුන්ට දෙන්න ඕන කාර්යයන් මොනවද කියලායි අහන්නේ. බැංකු ශේෂ තහවුරු කිරීමේ ලිපි ඉල්ලීම මගින් බාහිර විගණකට සහාය වීම. ඒක අභ්‍යන්තර විගණකරු කරන දෙයක් නෙමෙයි. ඒ කළ යුත්තේ කළමනාකරණය විසින්. සමාගමේ ව්‍යවසාය සම්පත්
සැලසුම් කරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම මත උපදෙස් සැපීම. එතකොට එන්ටර්ප්‍රෙනර්ස් රිසෝස් ප්ලෑනින් එකට සහයෝගය දෙන්න ඕන අභ්‍යන්තර විගණකවරු නෙමෙයි කළමනාකරණය සහ අධ්‍යක්ෂක මණ්ඩලය. ඩී වල කියනවා අන්තිම උත්තරේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සමාගමේ මූල්‍ය ප්‍රකාශ සමාලෝචනය කිරීම. මූල්‍ය ප්‍රකාශ සමාලෝචනය කිරීමේ කාර්ය අභ්‍යන්තර විගණකවරුන්ට කර යුතු කාරණේ කියන්නේ කරන්න කියලා ඉල්ලන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒට හේතුව මූල්‍ය ප්‍රකාශ සමාලෝචනය කිරීමේ කාර්යය තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය. ඒක උන්ට වෙන කාටවත් පවරන්න බෑ. සහ මේක සඳහා හොඳම පිළිතුර වෙන්න ඕන පිළිතුර C පහත සඳහන් ඒවා අතුරින් කළමනාකරණ විසින් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවෙන් ඉටු කිරීමට ඉල්ලා සිටින පැවරුම වන්නේ කුමක්ද? C. ඔවුන් ගනුදෙනුකරුවෙක් ලෙස ගබඩාවට ඇතුල් වීමේදී, භාණ්ඩ මිලදී ගැනීමේදී, සමස්ත මිලදී ගැනීම ක්‍රියාවලිය ඇගීමේදී, භාණ්ඩ හා සේවා ගුණත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීම. ඉතින් අභ්‍යන්තර විගණකරුන්ට කරන්න පුළුවන් දේ තමයි ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලි සමාලෝචනය කිරීම. right භාණ්ඩ මිලදී ගැනීම, මුදල් ගෙවීම, භාණ්ඩ විකිණීම, මුදල් රැස් කිරීම, හරි ඒවා සම්බන්ධ සේවකයෙකු පරිපාලන, වැටුප් කළමනාකරණය, තොග කළමනාකරණය, දේපළ පිරිත උපකරණ කළමනාකරණය වගේ කාර්යයන් සමාලෝචනය කිරීම. සරලව කිව්වොත් අභ්‍යන්තර පාලනය සමාලෝචනය කිරීමයි අභ්‍යන්තර විගණකවරුන්ට කරන්න තියෙන්නේ. මෙන්න මේ අභ්‍යන්තර පාලනය සමාලෝචනය කිරීම කියන වචනේ වැදගත්. අභ්‍යන්තර පාලනයන් නිවැරදිව වෙනවද, සැලසුම් කර ආකාරයෙන් වෙනවද, ඵලදායීව වෙනවද කියලා සොයා බලන්න සමාලෝචනය කිරීම තමයි අභ්‍යන්තර විගණකවරුන්ගේ කාර්යභාරය වෙන්නේ. හරි එතකොට ප්‍රශ්නාංක 11 ගම්මු අපි. සියලුම ගනුදෙනු සම්පූර්ණ සහ නිවැරදි බව සාතික කිරීමට ගෙනුම් කරන යෙදුම් පුරා ක්‍රියාත්මක කරන යෙදුම් පාලන හස්තමය සහ ස්වයංක්‍රීය පටිපාටි වේ. පහත ඒවා අතුරින් යෙදුම් පාලන දෙක කුමක්ද? මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා කලින් වීඩියෝ වල විභාගයට වෙන කරපු වෙනම සෙමිනා කරපු වීඩියෝස් වල මේ පරිගණක පද්ධතියක් සම්බන්ධයෙන් පාලනයන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි යෙදුම් පාලන, අනික තමයි අපි ඉංග්‍රීසි වලින් ගත්තේ මේ ජෙනරල් කන්ට්‍රෝල් පොදු පාලන, ජෙනරල් කන්ට්‍රෝල් සහ යෙදුම් පාලන. ඒ කියන්නේ ඇප්ලිකේෂන් කන්ට්‍රෝල්. ඒකට ජෙනරල් කන්ට්‍රෝල් කියලා අපි ගත්තේ පරිගණක පද්ධතිය ගොඩනගන්න. ඒකට අවශ්‍ය මෘදුකාංග, මෘදුකාංග, ජීවාංග, ඒ කියන්නේ මිනිස්සු පුහුණු කිරීම, ඊට පස්සේ ඩේටාබේස්, දත්ත පද්ධති, දත්ත සමුදායන් පිළියෙල කිරීම, ඒවට අදාළ ප්‍රොසීජර්ස් ක්‍රියාපටිපාටි පිළියෙල කිරීම වගේ පරිගණක පද්ධතිය ගොඩනගලා ඒක පවත්වාගෙන යාමට අදාළ ගොඩනැගීම හා නඩත්තු කිරීමට අදාළ කාරණයක් තමයි පොදු පාලනයන් කියලා කියන්නේ. ඒතර හાર્ඩ්වෙයාර් සම්බන්ධයෙන් මොනවා හරි කරනවා නම්, සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් මොනවා හරි කරනවා නම්, ඒකේ වැඩ කරන මිනිස්සු ට්‍රේන් කිරීමට මොනවා හරි කරනවා නම්, ඩේටාබේස් හදන්න මොනවා හරි කරනවා නම් ඒවා පොදු පාලනයන්. හරි. ඒතර ඒවා ආරක්ෂා කරගන්න කරන දේවලුත් පොදු පාලනයන්. යෙදුම් පාලනයන් කියන්නේ අපි පරිගණක පද්ධතියෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ, වැඩ කරනවනේ. ඒ ප්‍රයෝජන ගනිද්දි පරිගණක පද්ධතියෙන් වැඩ කරද්දි ඒකට දාලා පාලනයන් තමයි යෙදුම් පාලනයන් කියලා කියන්නේ. ඒතකොට මේක ප්‍රධාන වශයෙන් ඉන්නේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් නේ. වැඩ කරනවා කියන්නේ data input කරනවා, ඒවා process කරනවා, output එක ගන්නවනේ. ඒ තුන තමයි කියන්නේ ප්‍රධාන වශයෙන් ආදාන සැකසීම සහ ප්‍රතිදාන කිරීම සම්බන්ධ තමයි යෙදුම් පාලනයන් එන්නේ. ඒතර පහත ඒවා අතුරින් යෙදුම් පාලනයන් කියන්නේ මොනවද කියලා අහනවා. එතකොට මුරපද මගින් ආරක්ෂා කිරීම කියන්නේ පාස්වර්ඩ් දාන එකනේ. පාස්වර්ඩ් දැම්මම සිද්ධ වෙන්නේ අපේ ඩේටාබේස් වල තියෙන ඩේටා හොරකම් කරන එක, නැත්නම් වෙනස් කරන එක වළක්ව ගන්න පුළුවන්. අර අපේ ප්‍රෝග්‍රෑම් වෙනස් කරන එක වළක්ව ගන්න පුළුවන් නේද? ප්‍රෝග්‍රෑම් හොරකම් කරන එක, ඩේටා හොරකම් කරන එක වළක්ව ගන්න පුළුවන්. ඒතකොට මේක ප්‍රධාන වශයෙන්ම එන්නේ මේ යෙදුම් පාලනයක් විදිහට නෙමෙයි, පොදු පාලනයක් විදිහට. දෙක තමයි පැවැත්ම පරීක්ෂා කිරීම. පැවැත්ම පරීක්ෂා කිරීම කියන්නේ මේ ඇත්තටම මේ දත්ත තියෙනවද? ඇත්තටම මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද? මේ අපි ඇතුළත් කරන ගනුදෙනු වෙලා තියෙනවද? ඩේටා ඒ විදිහටම තියෙනවද කියලා චෙක් කරන. ඒතර ඒක ඉන්පුට් කිරීම සම්බන්ධයෙන් දෙයක් නේ. ප්‍රොසෙස් සහ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් සම්බන්ධයෙන් දෙයක්. ඊට පස්සේ එකිනෙක පරීක්ෂා කිරීම. ඒ කියන්නේ අපිට අපි එන්ටර් කරලා තියෙන ඩේටා අපිට පුළුවන්
ඒක පරිගණක පද්ධතියේ තියෙන data ඒකට යොදාගත්ත hard copy වල තියෙන dataත් එක්ක එකිනෙක සංසන්දනය කරන්න පුළුවන්. නැත්නම් පරිගණක පද්ධතියේම තියෙන data එකිනෙක සංසන්දනය කරන්න පුළුවන්. ඒතර මේකෙන් කරන්නේ අපි enter කරපු data ඇත්තටම නිවැරදිද කියලා පරීක්ෂා කිරීමන්නේ එකිනෙක පරීක්ෂා කිරීම හරහා කරන්නේ. පැවැත්ම පරීක්ෂා කිරීම හරහා අපි කරන්නේ complete සියලුම දත් අපි ඇතුළත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කිරීමක්නේ. එතකොට 2 සහ 3 ඇත්තටම යෙදුම් පාලනයන් ලෙස අපිට යොදා ගන්න පුළුවන්. හේතුව යෙදුම් පාලනයන් වල ප්‍රධානම අරමුණු තුනක් තියෙනවානේ. ඒ කියන්නේ සම්පූර්ණත්වය, නිවැරදිභාවය සහ ඔතොරයිසේෂන්. ඒ කියන්නේ අනුමැතිය. කියන කාරණා තුන සම්පූර්ණ කර ගැනීම තමයි යෙදුම් පාලනයන් වල අරමුණ. දත්තවල සම්පූර්ණත්වය තහවුරු කර ගැනීම, දත්තවල නිවැරදිභාවය තහවුරු කර ගැනීම සහ දත්ත සඳහා අනුමැතිය යටතේ දත්ත සැකසීම කියන කාරණා අරමුණු ඉට්ටු කර ගැනීම තමයි යෙදුම් පාලනයන් කියලා කියන්නේ. ඒතර පැවැත්ම රහත් සම්පූර්ණත්වය ආරක්ෂා වෙනවා. එකිනෙක පරීක්ෂාව හරහා නිවැරදිභාවය ආරක්ෂා වෙනවා. ඒක 2 සහ 3 ගන්න පුළුවන් පිළිතුරත් ඔබට දීලා තියෙන D 2 සහ 3. 4 ගන්න බැරි ඇයි කියලා අපි බලමු. වැඩසටහන් වල උපස්ත නිතිපතා ගැනීම. බෑකප් ගන්න එකනේ දැන්. ෆයිල් එකකින් බෑකප් එකක් අරන් තියන්නේ ඇයි? ඒකෙන් උත්සාහ කරන්නේ data ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා මිසක් නිවැරදිභාවයේ සම්පූර්ණත්වය සහ ඔතොරයිසේෂන් එක, ඒ කියන්නේ අනුමැතිය කියන එක තහවුරු කර ගැනීමට වඩා උත්සාහ කරන්නේ අඛණ්ඩව පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කිරීම තහවුරු කර ගැනීමනේ. මොකද සිස්ටම් එකට මොකක් හරි කරදරයක් ප්‍රශ්නයක් වුණොත් අපිට උපස්ත ගුණෝ භාවිතා කරලා වැඩ කටයුතු දිගට කරගෙන යන්න පුළුවන්. දැන් 4 කියන්නේ ගොඩක් වෙලාවට පොදු පාලනයක්. පිළිතුර වෙන්නේ 2 සහ 3. හරි ඒ අනුව 11 වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක D. ඒ කියන්නේ පැවැත්ම හා එකිනෙක පරීක්ෂාව කියන එක 2 සහ 3. right? අපි යන් ප්‍රශ්නාංක 12ට. ප්‍රශ්නාංක 12 පහත සඳහන් ඒවා අතුරින් නොලැබුණු භාණ්ඩවලට ගෙවීමේ අවදානම අඩු කිරීමට මිලදී ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ලබන පාලනයන් දෙක කුමක්ද දැන්? ප්‍රශ්නේ බලන්නකො. පහත සඳහන් ඒවා අතුරින් නොලැබුණු භාණ්ඩවලට ගෙවීමේ අවදානම. මෙන්න මේක තමයි. අපිට ඇත්තටම භාණ්ඩ ලැබිලා නැහැ. නමුත් අපි සල්ලි ගෙවන්න පුළුවන් නේ. අපිට ඇත්තටම භාණ්ඩ ලැබිලා නැහැ. නමුත් අපි සල්ලි ගෙවන්න පුළුවන්. මෙන්න මේ අවදානම නැති කරගන්න, ඒ නොලැබුණු භාණ්ඩ වල සල්ලි ගෙවන එක වළක්ව ගන්න මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුල කරන්න පුළුවන් දේවල්නේ අපි අහන්නේ. ඒකට එක කියනවා ගැනුම් අධ්‍යායචන අනුක්‍රමිකාංක වලින් යුක්ත වීම සහ අනුක්‍රමිකාංක පරීක්ෂා කිරීම. නොලැබුණු භාණ්ඩ වලට ගෙවීමේ අවදානම. ලැබිලා නැහැ හැබැයි සල්ලි ගෙවන්න පුළුවන්. ඒකට අංක එක ගැලපෙන්නේ නැහැ. භාණ්ඩ ලැබීමේ පත්‍ර GRN එක නේ. GRN එකෙන් තමයි කියන්නේ අපිට මොනවද ඇත්තටම ලැබුණේ කියලා. GRN එක ගැනුම් ඇනෝමයි ඉන්වොයිස්යයි සමග සංසන්දනය කිරීම. ඒක තමයි ගැලපෙනම දේ. ඉන්වොයිස් එකේ තියෙන සල්ලි ඉල්ලන්නේ මොනවටද කියලා, GRN එකේ තියෙනවා අපිට ලැබුණේ මොනවද කියලා, ගැනුම් ඇනෝමේ තියෙනවා අපි මොනවද ඉල්ලුවේ කියලා. මේ තුන එකිනෙක සංසන්දනය කරාම අනිවාර්යයෙන්ම ලැබුණේවට හැර වෙන ඒවාට අපි සල්ලි ගෙවන්නේ නැහැ. ඊළඟට 3 කියනවා භාණ්ඩ පිළිගැනීමට පෙර ගැනුම් ඇනෝම සමග එකඟ වීම. හරි? භාණ්ඩ පිළිගැනීමට පෙර ගැනුම් ඇනෝම සමග එකඟ වීම හරහා මොකද වෙන්නේ? අපි ගබඩාවට භාණ්ඩ බාර ගනිද්දි ඇනෝමත් එක්ක සංසන්දනය කරනවා. ඒ කියන්නේ ඉල්ලපුවද ලැබෙන්නේ නැද්ද කියලා බලන එක නේතන වෙන්නේ. නේ. එතකොට ඒ තුලින් මුදල් නොගෙවීමේ අවදානම නැති වෙන්නේ නැහැ. මුදල් ගෙවීමේ අවදානම නැති වෙන්නේ නැහැ. ඒතර 4 කියනවා තොග පද්ධතිය දිනපතා යාවත් කාලීන කිරීම. ඔව් ඒක ඊට වැදගත්. හේතුව තොග පද්ධතිය යාවත් කාලීන වෙනකොට තොගය තුල හැම වෙලේම තියෙන අපිට ලැබිච්ච භාණ්ඩ නේ. නැත්නම් අපි තොග ලෙජරේ දිහා බලලා මේක අප්ඩේට් වෙලා නැහැ. ඒකින්ද සල්ලි ගෙවලා දාමු කියලා ගෙවලා දානවා. නමුත් අප්ඩේට් වෙනකොට සමහර විට ඒකේ නැති ඒවාට අපි සල්ලි ගෙවලා. ඒකින්ද පිළිතුර ලෙස අපි ගන්න ඕන 2 සහ 4. ඒ කියන්නේ C කියන පිළිතුර. අපි 13 වෙනි ප්‍රශ්නය ගමු. පරිගණකගත ආධාරක විගණන ශිල්ප ක්‍රම භාවිතා කිරීමේදී, ඒ කියන්නේ computer assisted auditing techniques CATS කියලා අපි පාවිච්චි කරන පරිගණකය භාවිතා කරලා ඔඩිට් කරද්දී අපි ඒ සඳහා භාවිතා කරන වෙනම programs මේවට අපි කියන්නේ CATS කියලා. computer assisted auditing techniques. විගණන පරීක්ෂා දත්ත හා විගණන මුද්‍රකාංක භාවිතා කළ හැකියි. එතකොට CATS වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරි මම එක බෝඩ් එකෙත් ඔයාලට කියන්නම්. එතකොට ඔළුවට යයි.
ඒ CATS කියන්නේ computer assisted auditing technique. පරිගණකය භාවිතා කරලා විගණන කටයුතු සිදු කිරීම. එතන මේක කොටස් දෙකකට අපිට කරන්න පුළුවන්. හරිද? එකක් තමයි සෝදිසි දත්ත හරහා. හරි? ඒකට එයාලා පාවිච්චි කරලා තියෙන වචන පරීක්ෂා දත්ත. පරීක්ෂා දත්ත. මේකට අපි කියනවා සෝදිසි දත්ත කියලා. ටෙස්ට් data. හරි? ටෙස්ට් data කියලා කියනවා. අනිත් පැත්තෙන් computer software auditing software විගණන මෘදුකාංග. auditing software. සෝදිසි දත්තවලදී වෙන්නේ අපි හිතමු කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි කම්පියුටර් එකක් ඇඳලා ගමුකෝ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි right මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ඔටෝමැටිකලි බැංකු සැසඳුම් හදනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට මේ සිස්ටම් එක ඇතුලේ කෑෂ් බුක් එක තියෙනවනේ. බැංක් කොලම් එක තියෙන කෑෂ් බුක් එක සිස්ටම් එක ඇතුලේ තියෙනවා. හරි. එතකොට අපි data enter කිරීම හරහා enter කරන්න ඕන බැංක් ස්ටේට්මන්ට් එකනේ. බැංකු ප්‍රකාශය ඇතුළත් කරන්න ඕන. නැත්නම් අන්තර්ජාලය හරහා අපිට බැංක් ස්ටේට්මන්ට් එක ඩවුන්ලෝඩ් කරලා අපිට අවශ්‍ය ෆෝමැට් එකට හරි බැංක් ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන්. දැන් බැංකු සැසඳුම් හදද්දී අපි දැන් හදන්න යන්නේ බැංක් රෙක්. හරිද? බැංකු සැසඳුම් තමයි හදන්න යන්නේ. right? එතකොට ඔටෝමැටිකලි බැංක් ස්ටේට්මන්ට් එකයි කෑෂ් බුක් එකේ අදාළ කොලම් ඔටෝමැටිකලි මේක තුල සංසන්දනය වෙලා හරිද? අපිට printerය හරහා හරිද? අපිට printerය හරහා ගන්න පුළුවන් වෙනවා එහි පිටපත්. හරිද? printerය හරහා අපිට පිටපත් ලැබෙනවා බැංක් රෙක් එකේ. දැන් අපි මොකද්ද බලන්න ඕන? මිනිස්සෙක් නෙමෙයි මේක හදන්නේ. ඉතින් මේ පරිගණක පද්ධතිය හරහා සිද්ධ වෙන බැංක් රෙකන්සිලියේෂන් process එක බැංකු සැසඳුම් හදන process එක හරියද කියලා අපි බලන්න ඕන. ඒ සඳහා අපිට පුළුවන් එකක් තමයි පරිගණක මෘදුකාංගයක් පාවිච්චි කරලා හරිද? පරිගණක මෘදුකාංගයක් අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරලා බලනවා මේ ප්‍රෝග්‍රෑම් එක බැංක් රෙකන්සිලියේෂන් ප්‍රෝග්‍රෑම් එක නිවැරදිව ගොඩනැගිලා තියෙද කියලා. හරි? නැත්නම් අපිට පුළුවන් අපි ගාව තියෙනවා මොනවද? නියැදියක් තියෙනවා. බැංක් ස්ටේට්මන්ට් එකක සහ කෑෂ් බුක් එකක. බැංක් ස්ටේට්මන්ට් එක සහ කෑෂ් බුක් එක බැංකු ප්‍රකාශයක සහ මුදල් පොතක බැංකු තීරුවේ නියැදියක් තියෙනවා. අපි මේක මේ පරිගණකයට එන්ටර් කරනවා. හරි? අපි මේක මේ පරිගණකයට එන්ටර් කරලා ලැබෙනවනේ අවුට්පුට් එකක්. අන්නේ අවුට්පුට් එක අරගෙන ඒ කියන්නේ බැංක් රෙක් එකනේ අවුට්පුට් එක විදියට ලැබෙන්නේ. බැංක් රෙක් එක අරන් බලනවා නිවැරදිව හදුවම දැන් නිවැරදි පිළිතුරක් අපි ගාව තියෙනවා බැංක් එකේ. නිවැරදි බැංක් රෙක් එකක් අපි කලින් හදන් එනවා. හරි? මේ නිවැරදි බැංක් රෙක් එකයි මේ අවුට්පුට් එකයි සංසන්දනය කරලා බලන්න පුළුවන් අපේ data දාලා right? අපේ data දාලා සංසන්දනය කරලා බලන්න පුළුවන් සිස්ටම් එක තුල නිවැරදිව මේක වෙනවද කියලා. හරි? දැන් උදාහරණයකට අපි කියමු සුරාජ් කම්පියුටර් එක අරන් ඇවිල්ලා කියනවා මේකට පාම් පිටි දැම්මම අනිත් පැත්තේ printerෙන් බනිස් එනවා එළියට කියලා. එම කිව්වම ඇත්තද කියලා බලන්න අපි කරන්න ඕන. අපි ගාව තියෙන පාම් පිටි ගිහින් දාලා බලන්න ඕන අනිත් පැත්තෙන් බනිස් හැදිලා එනවද කියන එක. එහෙම බලන්න දෙපැයිනේ. අන්න ඒ වගේ මම මේ සරල එක්සැම්පල් එකක් කිව්වේ. අපි අපේ data දාලා බලනවා ඇත්තම බැංක් රෙක් එක එන බැංක් රෙක් එක අපි ගාව තියෙන බැංක් රෙක් එකත් එක්ක නිවැරදිද කියලා. අන්න ඒවට කියනවා සෝදිසි දත්ත නැත්තම් පරීක්ෂා දත්ත ක්‍රමය කියලා. මේකට මෘදුකාංග ඕනේ නෑ. එයාලගේ මෘදුකාංගයට අපේ data enter කරලා අපි බලාපොරොත්තු වෙන නිවැරදි පිළිතුර ඒ පරිගණකයෙන් අපිට ලැබෙනවද කියලා බලනවා. නැත්තම් අපිට තියෙන අනිත් ක්‍රමය තමයි මෘදුකාංග පරිගණකගත මෘදුකාංග භාවිතා කරලා මේ බැංක් රෙක් ප්‍රෝග්‍රෑම් එක හරිද කියලා බලන්න පුළුවන්. මේක තමයි තියෙන ක්‍රමවේදය අපිට මේක सिद्ध කරන්න. එතකොට පරිගණකගත පරිසරයක විගණනය सिद्ध කරන්නේ CATS හරහා. පරිගණකය ආධාර කරගත් විගණන ශිල්ප ක්‍රම හරහා. එය කොටස් දෙකයි. right? දැන් අපි යන් අපේ ප්‍රශ්නෙට.
දැන් බලන්න ප්‍රශ්නේ කියන්නේ මෙතනට වෙනකන් ඔය මම උගන්වපු ටිකනේ. මේ තියෙන්නේ තියරිය. පරිගණක භාවිතයෙන් විගණනය කරද්දී මේ සෝදිසි දත්ත ටෙස්ට් ඩේටායි කම්පියුටර් සොෆ්ට්වෙයාර් විගණන මෘදුකාංගයි භාවිතා කරන්න පුළුවන් කියලා. පහත ඒවා අතුරින් පරීක්ෂා දත්ත හොඳින් විස්තර කරන්නේ කුමක්ද? මේ පරීක්ෂා දත්ත කියන්නේ සෝදිසි දත්ත. ඒ කියන්නේ ටෙස්ට් ඩේටා. මේ තුලින් ටෙස්ට් ඩේටා කියන එක හරිද? ටෙස්ට් ඩේටා කියන එක පැහැදිලි කරන්නේ කොහෙන්ද කියලා අහනවා. ටෙස්ට් ඩේටා කියලා කියන්නේ right අපේ ඩේටා සෙට් එකක් දාලා එයාලගේ ප්‍රොසෙස් එකක් හරියට වෙනවද කියලා පරිගණකය තුලින් බලන එක. එක විගණනයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ගනුදෙනු විශාල සංඛ්‍යාවක් සුපරක්ෂාකාරීව බැලීම. ඒක ටෙස්ට් ඩේටා නෙමෙයිනේ. ඒ කියන්නේ අපේ නියැදියේ ප්‍රමාණය වැඩි කිරීම කියන එක නේ කියන්නේ. දෙක අපි ඒක පිළිතුර හින්දා එහෙම තියෙන්නලා තුන්වෙනි එක බලමුකෝ. සේවාදායකයාගේ පද්ධතිය තුල ක්‍රියාත්මක කරන පරිගණකගත පාලනයන් පරීක්ෂා කිරීම. පරිගණකගත පාලනයන් පරීක්ෂා කිරීම හරහා ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවද කියලා බලන්න වෙන්නේ නැහැ. ඒ සඳහා සුදුසු පරිසරයක් තියෙනවද කියලා විතරයි අපිට දාන්න පුළුවන් වෙන්නේ. කියන්නේ පරිගණක පද්ධතිය නිවැරදිව කටයුතු කිරීම, නිවැරදිව පිළියෙල කිරීම සඳහා, ලේඛන නිවැරදිව පිළියෙල කිරීම සඳහා සුදුසු පරිසරයක් ගොඩනගාගෙන තියනද ඒවට කියන එක තමයි මේ C කියන එකෙන් අපිට ලැබෙන්නේ. නැතුව පරීක්ෂා දත්ත කියන එක එතනින් සම්පූර්ණ වෙන්නේ නැහැ. 4 වැඩසටහන් වලදී වැරදි සඳහා පද්ධතියේ මූලාශ්‍ර සංකේතය සුපරීක්ෂාකාරීව බැලීම. කියන්නේ දත්තවල නිවැරදිභාවය පරීක්ෂා කරන්නේ ඒක අපි කරන්නේ. එතකොට පරීක්ෂා දත්ත කියලා කියන්නේ අපේ data set එකක් දාලා ඔවුන්ගේ system එක හරිද කියලා බලන්න. සේවකයාගේ සේවාදායකයාගේ මම දැන් පිළිතුරට ආවා B කියන එකට. සේවාදායකයාගේ පද්ධතිවල යෙදවුම් සහ නිමවුම් පරීක්ෂා කිරීම. ඒක තමයි කරන්නේ. සෝදිස් දත්ත වලට කරන්නේ අපි data set එකක් දාලා ඒකට අදාළ නියමුම අරන් ඒකට වෙන්න ඕන නිවැරදි නියමුමත් එක්ක පරීක්ෂා කරනවා. ඉතින් මේ යෙදවුම් සහ නියමුම් පරීක්ෂා කිරීම තමයි සෝදිසි දත්ත කියලා ගන්නෙ. අපේ යෙදවුම දාන්න පුළුවන් නැත්නම් මැනේජ්මන්ට් එකේ යෙදවුම ඉල්ලගෙන දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා එන්න ඕන අවුට්පුට් එක මොකක්ද කියලා. ආපු අවුට්පුට් එකයි එන්න ඕන අවුට්පුට් එක සංසන්දනය කරලා බලනවා ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හරියට වැඩේ වෙනවද කියලා. right 14 වෙනි ප්‍රශ්නෙට අපි යන්. කුඩා සීමිත වගකීමක් සහිත සමාගමක සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍යයෙන් අපහසුකමක් විශේෂයෙන් පවතින්නේ පහත සඳහන් කුමන අභ්‍යන්තර පාලන පද්ධති වර්ගයේද? කුඩා ව්‍යාපාරයක ක්‍රියාත්මක කරන්න බැරි අපහසු අභ්‍යන්තර පාලන ක්‍රමය මොකක්ද කියලා නේ අහන්නේ. ඔබ දන්නවනේ අභ්‍යන්තර පාලන ක්‍රම ගොඩක් තියෙනවා. මොනවද? වැඩ බෙදීම. right අංක ගණිතමය පාලනය, ගිණුම් කරනමය පාලනය, කළමනාකරණමය පාලනය, භෞතික පාලනය, පරීක්ෂා කිරීම සහ අනුමැතිය ලබා දීම. right ඕවනේ. එතකොට කුඩා ව්‍යාපාරයක මේ වගේ මොනවද කරන්න බැරි? කුඩා ව්‍යාපාරයක් කියන්නේ සරල සිල්ලර කඩයක් ගන්නකෝ. සිල්ලර කඩේක එක මිනිහනේ වැඩ කරන්නේ. ඒක එක මිනිහෙක් වැඩ කරනකොට මොකද කරන්න බැරිම දේ? කරන්න බැරිම දේ තමයි වැඩ බෙදීම කරන්න බෑ. ඇයි? සුළු පිරිසක් නේ වැඩ කරන්නේ. සුළු පිරිසක් වැඩ කරන තැනක කොහොමත් කුඩා ව්‍යාපාරයක ඉන්න සුළු පිරිසක් ඉන්න තැනක වැඩ බෙදලා දෙන්න බෑ. එක්කෙනෙකුට වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙනවා. හරි? හින්දා සීමිත ව්‍යාපාරයක්, කුඩා ව්‍යාපාරයක්, සේවකයෝ පොඩ්ඩයි ඉන්නේ, රිසෝස් පොඩ්ඩයි තියෙන්නේ, වත්කම් පොඩ්ඩයි තියෙන්නේ, සම්පත් පොඩ්ඩයි තියෙන්නේ. එහෙනම් වැඩ බෙදීම කරන්න අපහසුයි. 15 වෙනි ප්‍රශ්නෙට ආවම පහත සඳහන් ඒවා අතුරින් අරමුණුගත බවට ස්වයං සමාලෝචන තර්ජනය අවධාරණය කිරීමට ක්‍රියාත්මක කළ හැකි ආරක්ෂණ ක්‍රමය වන්නේ ස්වයං සමාලෝචන තර්ජනය අවධාරණය කිරීම නෙමෙයි ආවරණය කිරීම. දැන් සාමාන්‍යයෙන් මේමනේ මේ පාඩමත් මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම්කෝ.
දැන් වෘත්තීය ආචාර ධර්ම වරලත් ගණකාධිකාරීවරුන්ට බලපාන වෘත්තීය ආචාර ධර්ම තියෙනවනේ. ඔබ මේවා කියවලා ඇත්තේ. මොකද මාර්තු මාස විභාගයට ලැහැත් වෙලානේ හිටියේ. හරි. ඒ වෘත්තීය ආචාර ධර්ම වල ප්‍රධානම පහක් තියෙනවා. එක අරමුණුගත භාවය. objectivity. ඊළඟට integrity අවංක භාවය. ඊළඟට රහස්‍ය භාවය. ඒ කියන්නේ අපේ සේවාදායකයාගේ ව්‍යාපාරික තොරතුරු වල රහස්‍ය භාවය අපි රකින්න මොකද විගණකෙක් විදිහට අපි මේ හැමදේම දැනගන්න නිසා රහස්‍ය භාවය. ඊළඟට professional competence and due care වෘත්තීය කුසලතාවය සහ සාධාරණ සැලකිල්ල. සහ වෘත්තීය හැසිරීම professional behavior වෘත්තියට අගෞරවයක් වෙන විදිහට හැසිරෙන්න එපා කියලා කියන්නේ වෘත්තීය හැසිරීම. එතකොට ඔබ නිතර අහලා තියෙන වචනයක් තමයි ස්වාධීනත්වය කියන එක. ස්වාධීනත්වයක මෙන්න මේ කාරණා දෙකත් එක්ක එකට බැඳිලා යන කාරණයක්. ස්වාධීනත්වය. හරි. ඒක වෙනම ලක්ෂණයක් නෙමෙයි මේක ඇතුලේ තියෙන කාරණයක්. එතන මෙන්න මේ ලක්ෂණ වරලත් ගණකාධිකාරීවරයෙක් තමන් කටයුතු වල යෙදෙද්දී ආරක්ෂා කරගත යුතු ප්‍රධානම ලක්ෂණ පහක්. එතන මෙන්න මේ ලක්ෂණ පහ ආරක්ෂා කරගන්න යද්දී මේවා ආරක්ෂා කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. කියන්නේ ඉහත සඳහන් ලක්ෂණ රැක ගැනීමට නොහැකි වීම ඇති කරන අවස්ථා. ජන අපිට අර මේ උඩ තියෙන ලක්ෂණ ටික හොඳ ලක්ෂණ ටික ගන්න ඔය ටික රැක ගන්න බැරි වෙන අවස්ථා. මේවට අපි කියනවා තර්ජන කියලා. මේවට අපි කියන්නේ තර්ජන threats. හරි. ඒත් threats තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් පහක්. පළවෙනි එක තමයි ස්වන් සමාලෝචන තර්ජනය. ස්වන් සමාලෝචන තර්ජනය කියලා කියන්නේ මොකද්ද අපි විගණකෙක් විදියට ගොඩක් වෙලාවට මූල්‍ය ප්‍රකාශ හරි වෙනත් මූල්‍යමය වාර්තා හරි නැත්නම් වෙනත් යම්කිසි වාර්තාවක් අපි පරීක්ෂා කරලා ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමක් හෝ ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමක් නේ කරන්නේ. ඒතකොට අපි විසින්ම හදපු දෙයක් අපි පරීක්ෂා කරොත් ඒක වැරදීනේ. මොකද අපි හදපු දෙයක් අපිට පරීක්ෂා කරලා කියන්න බෑනේ. ඒක හොඳයි කියලා. ඒක නරකයි කියලා අපිට කියන්න අයිතියක් නෑ. මොකද අපි හදපු දෙයක් අපිම පරීක්ෂා කළොත් ඒකට අපි කියනවා ස්වයං සමාලෝචනය කියලා. ඒතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි. කවදාවත් අපි අදාළ මූල්‍ය ප්‍රකාශ හදන්න සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක පරීක්ෂා කිරීමේ වැළකී සිටින්න ඕන. මොකද අපිට අයිතියක් නෑ සදාචාරාත්මකව අපි හදපුවා පිළිබඳ මත ප්‍රකාශ කරන්න. right? ඉතින් එවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා ස්වයං සමාලෝචන තර්ජනයක් කියලා. ඒ වගේමයි සමහර වෙලාවට සමහර ව්‍යාපාර ආයතන අපි විගණනය කරන්න හෝ වෙනත් සේවාවන් ලබා දෙන්න යනවා. ඒ ව්‍යාපාරයට අපිට සම්බන්ධයක් තියෙනවා. අපේ පවුල කෙනෙක් එතන වැඩ කරනවා. අපේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ හෝ දරුවෝ හෝ නැත්නම් ළඟම හිතවතෙක් ඒ ආයතනයේ වැඩ කරනවා. ඉහළ නිලධාරියෙක් විදියට නැත්නම් අපි මේ මෑතක් වෙනකම් මෑත අවුරුදු 2කට අඩු කාලයක් තුල අපි ඒ ආයතනයේ වැඩ කරලා තියෙනවා. නැත්නම් අපි ඒ ආයතනයේ කොටස් හිමියෙක් වෙලා තියෙනවා. නැත්නම් අපි ඒ කොටස් හිමියෙක් නැත්නම් අපි ඒ ආයතනයේ ණය දීලා තියෙනවා. නැත්නම් අපි ඒ ආයතනයේ ණය ගන්නවා. නැත්නම් අපි ඒ ආයතනයත් එක්ක ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව සිද්ධ කරන මේ ඔඩිට් එකට අමතරව මේ දේවල් කරද්දී අපි කොච්චර ඔඩිට් එක කරන් ගියත්
අපිට ඔඩිට් සම්බන්ධයට හැර වෙන සම්බන්ධයක් ව්‍යාපාරයත් එක්ක තියෙනවා. ඒක අපේ ඔළුවේ තියෙනවනේ. ඒකින්ද අපි ගොඩක් වෙලාවට අපේ අනිකුත් සම්බන්ධයට හානි නොවන විදිහට තමයි ඔඩිට් එක කරන්න පෙළඹෙන්නේ වෙන සම්බන්ධයක් තියෙනවා නම් නේද? දැන් ඔබ පොලිසියේ ලොක්ෙක් විදිහට ඔබ යවනවා ගමක කසිප්පු පෙරන මිනිස්සු 5 දෙනෙක් අල්ලන් එන්න කියලා. ඔබ යනකොට ඔබ පේනවා ඔබේ මල්ලි, ඔබේ තාත්තයි, ඔබේ මාමයි, බාප්පයි, ආච්චි සීයාත් එතන කසිප්පු බිබී ඉන්නවා. දැන් ඔබට ගිහලා අල්ලන්න පුළුවන්. අවංකව වැඩේ කරන්න පුළුවන්. මේ අවංකභාවය කියන්නේ ඒකනේ. අරමුණුගතභාවය කියන්නේ ඒකනේ. ඔබට ගිහලා මේ වැඩේ කරන්න බෑනේ. ඔවුන් අල්ලන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක වෙන්නේ නැහැ කියන එක සමාජයේ පිළිගැනීමක් තියෙනවනේ. තමන්ගේ කට්ටියව ගිහලා ගහගේ එන්නේ නැහනේ වල. ඒ වගේ ඔඩිටටත් අර ව්‍යාපාරය කියන යල්මක් තියෙනවා නම් ඔඩිට් එක හරියට වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට කියනවා ස්වයං ඇල්ම පිළිබඳ තර්ජනය. ස්වයං ඇල්ම self interested. ස්වයං ඇල්ම පිළිබඳ තර්ජනය. හරි. ඒ වගේමයි අපි ගොඩ කාලයක් මේ ව්‍යාපාරයේ වැඩ කරපු කෙනෙක් නම් අපේ හිතවත්තු මේ ව්‍යාපාරයේ ඉන්නවනම් නේද? ගොඩ කාලයක් ව්‍යාපාරයත් එක්ක එක දිගට වැඩ කරලා තියෙනවනම් එක දිගට වැඩ කරලා තියෙනවනම් දැන් උදාහරණයක් විදිහට අපි ඔඩිටර් විදිහට අවුරුදු 10ක් ඔඩිටර් කම්පැනි. මේ ඔඩිට්ස් ඇතිනේ ඔයාලා වැඩ කරන තැන් වලත් නේද? අවුරුදු 10 15 සමහර ඔඩිට් ෆර්ම්ස් කියනවා මේ ක්ලයන්ට් තමයි මගේ පළවෙනි ක්ලයන්ට්. ෆර්ම් එක පරණයි අවුරුදු 50ක්. ඒතකොට ක්ලයන්ට් අවුරුදු 50ක් තිස්සේ සර්විස් එක දෙනවා. නේ? ඒතකොට එහෙම දිග කාලයක් තිස්සේ ඔඩිට් කරනකොට නැත්නම් පවුලේ හිතවතෙක් එතන ඉන්නකොට අපි සමීපතාවයක් ඇති කරගන්නවා. ඒ සමීපතාවය තුළ ඔඩිට් එක නිවැරදි කිරීමක් වෙන්නේ ඔඩිට් එක හරියට කිරීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අර සමීපතාවය රැක ගැනීම සඳහා ඔඩිට් එකේ තියෙන දේවල් පෙන්වන්නේ නැතුව ඒක ඔය උඩින් පල්ලෙන් කරලා ඉවර කරන්න පුළුවන්. නේ? එතකොට අපි ඒකට කියනවා සමීපතාවය. දැන් සමීපතාවය පිළිබඳ තර්ජනයට ඉංග්‍රීසි වලින් කියනවා familiarity threat. right? අපි මෙතන තර්ජන තුනක් කතා කරා. self review threat, self interest threat, familiarity threat. තව threats තියෙනවා. ඒතර තව එකක් තමයි advocacy threat. right? advocacy threat කියලා කියන්නේ අපි මෙහෙම හිතමුකෝ. අපි ව්‍යාපාර කටයුතු වල ගිහිලා නියැලෙන්නේ නැහැ. අපි ඔඩිට් කරන්න යන ආයතනයක්. අපි ඒක ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. නම් යම් යම් අවස්ථාවල ඒ ව්‍යාපාරයට යම් යම් ව්‍යාපාරික උපදෙස් දෙනවා. හරිද? ව්‍යාපාරයට යම් යම් ව්‍යාපාරික උපදෙස් දෙනවා. අපි ගිහිල්ලා ඒකේ පර්මනන්ට් සේවක විදිහට වැඩ කරන්නේ නැහැ. නමුත් ව්‍යාපාරයට යම් යම් උපදෙස් දෙනවා. මේ යම් යම් උපදෙස් දිදී ඉන්න වෙලාවක ඒකම ගිහිල්ලා අපි ඔඩිට් කරනවා නම් ඇත්තටම අපි ඔඩිට් කරන මූල්‍ය ප්‍රකාශ කට්ටලය ගොඩ නැගෙන්නේ අපි දුන්න උපදෙස් වලත් ප්‍රතිඵලයක් ලෙසනේ. නේද? අපි දුන්න සමහර උපදෙස් වල ප්‍රතිඵල මූල්‍ය ප්‍රකාශ කට්ටල එහෙමම තියෙන්න පුළුවන් ඉලක්කම් විදියට. අන්නේ වෙලාවට එනවා උපදේශනය පිළිබඳ තර්ජනයක්. අපි උපදෙස් දීලා ඔඩිට් කරනවා. අවසන් වශයෙන් එනවා ඉන්ටිමිඩේෂන් ත්‍රෙට් කියන එක. ඒ කියන්නේ තර්ජනය කරනවා. يعني බලපෑම් කිරීමක් කරනවා. දැන් උදාහරණයක් විදිහට අවුරුදු ගාණක් අපි කම්පැනියත් එක්කම ඔඩිට් කරගෙන ඉන්නවනම් අය කම්පැනියෙන් තමයි අපිට විශාලම ආදායමක් ඔඩිට් ෆර්ම් එකට එන්නේ නම් අපි ඒ කම්පැනිය නැති කරගන්න අකමැතිනේ. ඒ කියන්නේ අහිමි කරගන්න අකමැතිනේ. මොකද අපි යම් කිසි කම්පැනියක් ඔඩිට් කරනවා එයාලගෙන් තමයි ලොකුම ආදායමක් ෆර්ම් එකට එන්නේ. එයාලා ඔඩිට් ෆී එක ගෙවුවම තමයි අපි බෝනස් දෙන්නේ. ඒ තරම් අපිට ඒ ක්ලයන්ට් වැදගත්. ඒ වෙලාවට ක්ලයන්ට් මේක දන්නවනම් දිග කාලයක් තිස්සේ අපි ක්ලයන්ට්ගේට වැදගෙන මේ ඔඩිට් එක තියන් ඉන්නවනම් ක්ලයන්ට් අපිට තර්ජනය කරන්න පුළුවන් නේ. ඔයා මෙහෙම කරේ නැත්නම් අපි ඔයාගෙන් ඔඩිට් එක අරගෙන යනවා. ඔයා අපි කියන විදිහට වැඩ කරනවා නැත්නම් අපි ඔඩිට් එක වෙන ෆර්ම් එකකට දෙනවා. එහෙම කිය අපිට තර්ජනය කරන්න පුළුවන්. හරි? මේකට අපි කියනවා බලපෑම් කිරීම පිළිබඳ තර්ජනය. ඔබට විවිධ වචන වලින් ඔබේ ස්ටඩි පැක් එකේ මේක දීලා ඇති. මේක ඉංග්‍රීසි වචනයකින්ද මම කියන්නම්. ඉංග්‍රීසි වචනේ තමයි intimidation threat. හරි? බලපෑම් කිරීම පිළිබඳ තර්ජනය.
මේක තව තැනක් ඇති වෙන්න පුළුවන් තැනක් තමයි ඔබට ඔඩිට් එක ගියාම ක්ලයන්ට් ප්ලේස් එකේ තෑගි භෝග දෙනවා. කණ්ඩ බොන්න තෑගි භෝග හොඳට දෙනවා. ඔඩිට් එක අවසන් වුණාට පස්සේ ඔබ ඔවුන්ගේ වැරදි කියද්දි ඔවුන් කියන්නේ ඔය වැරදි වල මේක දාන්න එපා අපි වලට කණ්ඩ බොන්න දුන්න කියලා බලපෑම් කරන්න පුළුවන්. ඒ තෑගි භෝග පුද සත්කාර ලබා ගැනීම හරහා මේ බලපෑම් කිරීම පිළිබඳ තර්ජනය. ඒ කියන්නේ ඉන්ටිමිඩේෂන් ත්‍රෙට් එකේ එන්න පුළුවන්. එතකොට මෙන්න මේ අරමුණු ටික රැක ගන්න බැරි වෙන්න හේතු වෙන යම් යම් සිද්ධීන් තියෙනවා. ඒවට අපි කියනවා තර්ජනයන් කියලා. ඒ තර්ජන ප්‍රධාන කොටස් 5යි. ඒතර ඔඩිටර් කෙනෙක් විදිහට බලන්න ඕන මෙන්න මේ තර්ජන ටික අයින් කරගන්නේ කොහොමද කියලා. තර්ජන ඉවත් කර ගැනීම. තර්ජනයන් ඉවත් කර ගැනීම. රයිට්? මේ පහලින් ලිව්වම පේන්නේ නැහැ තමයි මේ පැත්තට ගන්නම්කෝ. මෙන්න මේ තර්ජනයන් අපිට තියෙන ප්‍රධානම රිස්ක් අරමුණ තමයි අපි මේ තර්ජන කොහොමද ඉවත් කරගන්නේ කියන එක. හරිද? තර්ජන ඉවත් කර ගැනීම. මේ තර්ජන ඉවත් කර ගන්න තමයි අපිට තියෙන්නේ ආරක්ෂණ ක්‍රමවේද. ආරක්ෂණ ක්‍රමවේද. මේවට අපි කියනවා safeguards කියලා. ස්ටඩි බැක් එකේ මේක ආරක්ෂණ ක්‍රමවේද උගන්වනවා safeguards. දැන් ස්වයං සමාලෝචන තර්ජනයක් තියෙද්දි අපිම හදපු account set එක අපි මොඩිට් කරන්න යද්දි ස්වයං සමාලෝචන තර්ජනයක්. අපි සැලරි හදලා දුන්නා. දැන් අපි ඔඩිට් කරන්න යනවා. එතකොට සැලරි ෆිගර් එක account set එකේ තියෙනවා ස්වයං සමාලෝචන තර්ජනයක්. අපිට කම්පැනියේ ෂෙයාර්ස් තියෙනවා. අපි කම්පැනියට ණය දීලා තියෙනවා. අපි කම්පැනියේ ණය අරන් තියෙනවා. අපේ පවුලේ මිනිස්සු එතන වැඩ කරනවා. ස්වයං ඇල්ම පිළිබඳ තර්ජනයක් එන්න පුළුවන්. අපි අවුරුදු ගාණක් ඔඩිට් එක කරලා තියෙනවා. අපිට හිතවත් ඒ ඉන්න මිනිස්සු එතකොට සමීපතාවය පිළිබඳ තර්ජනයක් එන්න පුළුවන්. නැත්නම් කම්පැනි වැඩ කරපු අය ආවිලා ෆර්ම් එකට බැඳිලා ෆර්ම් එකේ කට්ටියත් එක්ක ආපහු කම්පැනි ඔඩිට් එකට යනවා. සමීපතාවය පිළිබඳ තර්ජනයක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි යාලට එක එක ව්‍යාපාරික උපදෙස් දීලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල මූල්‍ය ප්‍රකාශ කට්ටල ඇතුළේ තියෙනවා. ඒතර උපදේශනයේ පිළිබඳ තර්ජනයක් එන්න පුළුවන්. අපි යාලගේ තෑගි සත්කාර අරන් තියෙනවා. අවුරුදු ගාණක් යාලත් එක්ක ඔඩිට් එක කරගෙන යනවා. එයාලගෙන් තමයි ලොකුම ආදායමක් අපිට එන්නේ. එතකොට බලපෑම් කිරීම පිළිබඳ තර්ජනයක් එන්න පුළුවන්. මේවා නැති කරගන්නේ කොහොමද? මොකද මේ තර්ජන තිබ්බොත් මේ ලක්ෂණ රැක ගන්න බැරි වෙනවා. මේ තර්ජන ආවොත් ලක්ෂණ රැක ගන්න බැරි වෙනවා. ඉතින් අපි මේවා නැති කරගන්නේ කොහොමද? නැති කරගන්න තමයි ආරක්ෂණ ක්‍රමවේද තියෙන්නේ. ඒ ආරක්ෂණ ක්‍රමවේද ස්ටඩි බැක් එකේ දීලා දෙනවා මේවා කළ යුතුයි කියලා. දැන් පවුලේ අය ඉන්නව නම් ස්වයං ඇල්ම තර්ජනයක් එනවනේ. ඒතකොට පවුලේ ඉන්න දැන් ඔයාගේ වයිෆ් නම් ඉන්නේ කම්පැනි ප්‍රධාන නිලධාරියෙක් විදියට ස්වයං ඇල්ම තර්ජනයක් එනවා. විසඳුම තියෙන්නේ ඔයාගේ වයිෆ්ව ඩිවෝර්ස් කරන එක නෙමෙයි. වඩා කරන්න පුළුවන් එක හොඳයි. වඩාම හොඳ වයිෆ්ව ඩිවෝර්ස් කරලා ඔඩිට් එක තියාගන්න එක. නමුත් ඒක කරන්න යන්න එපා. මොකද ගෙදර යන්න වෙන්නේ නැහනේ. ඒකින්ද වයිෆ්ව තියන්න අයලා ඔයා ඔඩිට් එකෙන් අයින් වෙලා වෙන කට්ටියකට ෆර්ම් එකේ ඔඩිට් එක බාර දෙන්න ඕන. ඔබට කොටස් තියෙනවා නම් ආයතනයේ එක්ක ඔබට කොටස් අයින් කරන්න පුළුවන්. වයිෆ්වගේ නෙමෙයි කොටස් අයින් කරා කියලා කොටස් සද්ද නැතුව ඉන්නවා. හින්දා කොටස් අයින් කරන්න පුළුවන්. නැත්නම් කොටස් ටික තියාගෙන ඔඩිට් ටීම් එකෙන් වාට අයින් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ස්වයං සමාලෝචනයේ තමන් හදපු account set එක ඔඩිට් කරන්න යනවා නම් ඔබ ඔඩිට් ටීම් එකෙන් අයින් වෙලා වෙන කට්ටියකට ඔඩිට් එක කරන්න දෙන්න ඕන. හරි. ඒ වගේ මේවට තියෙනවා ආරක්ෂණ ක්‍රමවේද. ඔබ ඒක ස්ටඩි බැක් එකේ කියවලා තේරුම් ගන්න. අපි ප්‍රශ්නෙට යන් ප්‍රශ්න අහලා තියෙන ওই කාරණේ සම්බන්ධයෙන්. පහත සඳහන් ඒවා අතුරින් අරමුණුගත බවට කියන්නේ ඔබ්ජෙක්ටිවිටි පළවෙනි අරමුණුගත බව. හරි. පළවෙනි අරමුණ. ස්වයං සමාලෝචන තර්ජනය ඇති වෙන. ඒතර මේ ඔබ්ජෙක්ටිවිටි එකට එන්න පුළුවන් තර්ජනයක් තමයි ස්වයං සමාලෝචන තර්ජනය. කියන්නේ self review threat එකේ එන්න පුළුවන්. ස්වයං සමාලෝචන තර්ජනයක් එන්න පුළුවන්. අවධාරණය කිරීමට නෙමෙයි පුතේ මේක වෙන්න ඕන ආවරණය කිරීමට. මේ වචනේ වැරදි මේ සිංහල මේක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි මේ වරලත් ගණකාධිකරණය කියන විෂය හැදෑරීමේදී විශේෂයෙන්ම ගිණුම්කරණය සහ විගණනය කියන විෂයන් විශේෂයෙන්ම මේ ගිණුම් කරන ප්‍රමිත සහ විගණන ප්‍රමිත සිංහලට පරිවර්තනය කරද්දී ඒ පරිවර්තනය කිරීමේදී ප්‍රශ්නයක් තියෙනවා. සිංහලට නෙමෙයි වෙන භාෂාවකට. මොකද මේවා ඔරිජිනලි හැදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒත් වඩාත් හොඳ මේවා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න එක. ඉතින් සිලබස් එක හදන පුරාවටම අපි උත්සාහ කරා මුළු සිලබස් එකම ඉංග්‍රීසි මීඩියම් වලින් තියන්න මේ වගේ ටෙක්නිකල් සබ්ජෙක්ට්ස්. නමුත් යම් ප්‍රශ්න නිසා යම් තියෙන කරුණු කාරණා නිසා සිංහල සහ දෙමළ මීඩියම් එකෙන් තියන්න සිද්ධ වුණා සමහර විෂයන්. නමුත්
මේවා සිංහලෙන් දෙමළෙන් ඉගෙන ගනිද්දි ප්‍රශ්නයක් තියෙනවා නිවැරදි අරමුණට එන විදියට පරිවර්තනය කරන්න අමාරු. ඒක අපහසුයි අතන පරිවර්තනය කරන කෙනාට. ඒකට අර පරිවර්තනය කරන කෙනා ටයිප් කරන කෙනා සෝදුපත් පාදද්දි මේවා එකිනෙකට වෙනස් අය වෙන නිසා ටයිප් කරන කෙනා කොහොමවත් ඔඩිටින් දන්නේ නැහැ නේ පුතේ. ඒකට එයාට ඕන වචන තමයි එයා ගහන්නේ. මේ ප්‍රශ්න තියෙන එකකින්ද හොඳම දේ ඉංග්‍රීසි මීඩියම් කරන එක. ඉංග්‍රීසි මීඩියම් මේකට හුරු වෙන එක කියලා මම ඔයාලට උපදේශයක් විදිහට දෙන්නම්. නමුත් මම දන්නේ නැහැ විභාගෙදී ඔබට සිංහල පේපරේ දුන්නම ඒකේ ඉංග්‍රීසි කොපි එකක් ඉල්ල ගන්න පුළුවන්ද කියලා මම හිතන්නේ බැරුව ඇති. මම ඒක දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඔබ විභාග අංශ එක්සැමිනේෂන් ඩිවිෂන් එකෙන් කතා කරලා දැනගන්න. මොකද දැන් මේ ප්‍රශ්නේ අර්ථය තනිකරම වෙනස්භාවයක් ඇති වෙනවා. මොකද මේක ආවරණය කරගන්නයි ඕනේ. ඒ කියන්නේ ස්වයං සමාලෝචන තර්ජනය. මම මේක සරලව කිව්වොත් විගණකගේ අරමුණුගත භාවය කියන ලක්ෂණයට බලපෑමක් සිදු කළ හැකි ස්වයං සමාලෝචන තර්ජනය right ඉවත් කර ගැනීමට හෝ හැකි මට්ටමකට අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ආරක්ෂණ ක්‍රමවේදයක් වන්නේ what is the safeguard you can be applied to reduce or eliminate the self review threat against the objectivity of the auditor. ඔගනේ තියෙන්නේ. ඒතර විගණකගේ අරමුණුගත භාවයට හානියක් වන ස්වයං සමාලෝචන තර්ජනය ඉවත් කර ගන්න හරි යම් කිසි මට්ටමකට අඩු කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සුදුසුම ආරක්ෂණ ක්‍රමයක් වන්නේ කුමක්ද කියලා මේ ආන්නේ. හරි. මෙතන ආරක්ෂණ ක්‍රම වේද හතරක් තියෙනවා. එකක් තමයි ස්වයං සමාලෝචනනේ. අපි හදපු කන්සෙප්ට් එක අපිම ඔඩිට් කරන්න යන එක. ඒක තමයි ස්වයං සමාලෝචනය. වෙනම වාර්තා කරන අංශ මගින් වෙනම කණ්ඩායම් යෙදවීම. හරියට හරිනේ. අපේ ඉන්න ටීම් එක නැතුව වෙන ටීම් එකක් තමයි ඔඩිට් එකට දාන්න. අපි accounts හදුවානේ. අපි accounts හදපු ටීම් එක එහෙම ඉන්නරලා වෙන ටීම් එකක් ඔඩිට් එකට දැම්ම නම් හරි. මෙන්න මේකට කියනවා ලස්සන වචනයක්. මේකට කියනවා පුතේ Chinese wall කියලා මේ ස්ට්‍රැටජි එකට. අයි වෙන් කරනවා. ඔඩිට් එක කරන ටීම් එකයි accounts හදන ටීම් එකයි වෙන් කිරීම හරහා එකම කට්ටියක් දෙකම කිරීම වැළැක්වෙනවා. ඒක හොඳ ආරක්ෂණ ක්‍රමවේදයක් ස්වයං සමාලෝචන තර්ජනයේද. කණ්ඩායමේ සමාජිකයන් මාරු කිරීම තුළ ස්වයං සමාලෝචන තර්ජනය අයින් වෙන්නේ නැහැ. එකම කෙනෙක් අවුරුදු ගාණක් ඉඳලා සේවාදායකයා සමග සමීප ඇසුරක් ඇති කර ගැනීම වැළැක්වෙනවා මාරු කිරීම හරහා. rotating team members. ඒ තුලින් සමීපතාවය පිළිබඳ තර්ජනය අයින් වෙනවා. ස්වාධීන තත්ත්ව පාලනය හරහා අපිට ඇති වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට සියලුම තර්ජන හරි සියලුම තර්ජන අයින් කරගන්න පුළුවන් ස්වාධීන තත්ත්ව පාලනය හරහා. ඊට මේක සියලුම තර්ජන අයින් කරගන්න සුදුසු එකක්. මේක විශේෂයෙන්ම ස්වයං සමාලෝචන තර්ජනය අයින් කරගන්න සුදුසු එකක්. right? මේක කෙලිම ස්වයං සමාලෝචන තර්ජනය අයින් කරගන්නම තියෙන ක්‍රමවේදයක්. මේක සියලුම තර්ජන වලට තියෙන ක්‍රමවේදයක්. ස්වාධීන තත්ත්ව පාලන සමාලෝචන. සේවක මණ්ඩලයේ සමාජිකයන් අතර තොරතුරු බාධා ඉවත් කිරීම හරහා සමාලෝචන තර්ජන අයින් වෙන්නේ නැහැ. ඉතින් පිළිතුර වෙන්න ඕනේ 1 සහ 3. මේ පිළිතුර 1 සහ 3 කියලා අපිට ගන්න පුළුවන්. right? ඊට පහත සඳහන් ඒවා අතුරින් විගණනය මත ඩිජිටල් කරණයේ බලපෑම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශනය කුමක්ද? එහම ඩිජිටල් කරණයේ බලපෑම විගණනයේ බලපාන්නේ කොහොමද කියලා කියනවනේ. ඒතකොට ඒකට අදාළ නැති එක. ඒතකොට අදාළ නැති එක කියලා ඒනේ අරන් තියෙන අපි බලමුකෝ ඉතුරු තුන අදාළද කියලා ඉස්සෙල්ලා නේද? B විගණන දත්ත විශ්ලේෂණ වඩා ඉක්මනින් විශාල නියදි පරීක්ෂාවකට උදව් වේ. ඔව් පරිගණකගත කරණය හරහා විශාල දත්ත ප්‍රමාණයක් කෙටි කාලයක් තුල පහසුවෙන් විශ්ලේෂණය කරන්න පුළුවන්. අතින් කරනවට වඩා පහසුයිනේ. විගණක විසින් භාවිතා කරනු ලබන දත්තවල කාර්යක්ෂමතාවයට උදව් කිරීමට රොබෝ ක්‍රියාවලි නැත්නම් ඔටෝමේෂන් භාවිතා කළ හැකි. ඇත්තනේ මිනිස්සු ධම්මලා කරන ගොඩාක් දේවල් අපිට ඔටෝමැටිකලි කරන්න පුළුවන්. දැන් ළමෙක් ධම්මලා බැංක් රෙකොන්සිලියේෂන් චෙක් කරනවට වඩා ඒක software එකක් කරා කරගන්න එක ලේසි සමහර වෙලාවකට. හරි. ඉතින් ප්‍රමිතගත කළ පාලනයන් සඳහා පරීක්ෂා කිරීම රොබෝ විද්‍යාව මගින් ධාවනය කළ හැකි වීම. ඔව්. ඒකත් ඇත්ත කතාවම දැන් උදාහරණයකට ඔබම දකිනවා සමහර හොස්පිටල් වල මේ වෙනකොට දැන් මේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන්නේ ඉගෙන සම්බන්ධයෙන් නෙමෙයි රොබෝලානේ බෙහෙත් කරන්නේ මේ කොරෝනා රෝගීන්ට.
නේද? එතකොට රොබෝල හරහා සමහර දේවල් කර ගැනීමට පහසුයි ඩිජිටල් කරණය හරහා. එතකොට වැරදි ප්‍රකාශය කුමක්ද කියලා නේ අහන්නේ. දත්ත විශ්ලේෂණ දත්ත විශ්ලේෂණ වල සහ විශාල දත්වල මතුවීම මත විගණන අවදානම වැඩි වීම. විගණන අවදානම වැඩි වෙන්නේ නැහැ. විශ්ලේෂණය කරන දත්ත ප්‍රමාණය වැඩි වීම, දත්ත ප්‍රමාණය වැඩි වීම කියන්නේ නියදිය ප්‍රමාණය වැඩි වීම, විශ්ලේෂණ ප්‍රමාණය වැඩි වීම කියන්නේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි වීම. මේවා වැඩි වෙන්න වෙන්නේ විගණන අවදානම අඩු වෙනවා. මොකද විගණන අවදානම කියලා කියන්නේ විගණකට වැරදීමේ හැකියාවනේ. විගණක අතින් වැරදි මතයක් ප්‍රකාශ වීමේ හැකියාව. ඒත් වැරදි මතය ප්‍රකාශ වීමේ හැකියාව අඩු වෙන්න විගණන අවදානම අඩු වෙනවා. දැන් මේ මගින් විගණන අවදානම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. දැන් වැරදි ප්‍රකාශය වෙන්නේ 17 වෙනි ප්‍රශ්නෙට අපි යන්. පහත සඳහන් ඒවා අතුරින් බාහිර විගණනයට වඩාත් යෝග්‍ය නිර්වචන. බාහිර විගණනය කියලා කියන්නේ ව්‍යාපාරයක් හදන මූල්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සහ අනිකුත් නෛතික අවශ්‍යතාවලට අනුකූලව සත්‍ය හා සාධාරණව ඉදිරිපත් කරලා තියෙනවද කියලා මතයක් ප්‍රකාශ කරන්න ස්වාධීන විගණකවරයෙක් කරන පරීක්ෂණයක් නේ. එතන මොකද්ද? සත්‍ය හා සාධාරණද කියලා මතයක් දෙන්න ඕන. මූල්‍ය ප්‍රකාශ පරීක්ෂා වෙන්න ඕන. ස්වාධීන පිට කෙනෙක් සිද්ධ කරන්න ඕන නේද? බලමු D කියන පිළිතුරේකට ගැලපෙනවද කියලා. බාහිර විගණනය කියලා කියන්නේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සත්‍ය සාධාරණදයි මතයක් ප්‍රකාශ කිරීමට විගණක විසින් සිදු කරන ක්‍රියාවලියක්. හරියට හරි. ඒතකොට මේකේ මෙන්න මේ සත්‍ය සාධාරණ කියන කාරණය මතයක් ප්‍රකාශ කිරීම කාරණය ඉතාමත් වැදගත්. ඊට අමතරව විගණකවරයෙක් විසින් මේක කරන්න ඕන. ස්වාධීන කියන වචනය නම් තවත් වඩා සුදුසුයි. ඉතින් මෙන්න මේ කරුණු කාරණාත් එක්ක ගැළපෙන පිළිතුර වෙන්නේ D. 18 වෙනි ප්‍රශ්නෙට අපි යන්. ආපහු තර්ජන පිළිබඳ තියෙන්නේ. ඔබ සීමා සහිත තාරුකා පැෂන් පෞද්ගලික සමාගමේ 2019 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා විගණනයේ බාර හවුල්කරුවේ. සීමා සහිත තාරුකා පැෂන් පෞද්ගලික සමාගමේ ගණකාධිකාරී 2019 මාර්තු දින ඉවත් වුණාලු. ඒ කියන්නේ මාර්තු 31 වෙනකන් ඉන්නේ නැතුව කලින් අයින් වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශ විගණනයේ පෙර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන මෙන් කළමනාකරණය ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ඔබ විගණක ඔබට කියනවා ෆයිනෑන්ස් මැනේජර් අයින් වෙලා ගිය හින්දා accounts හදලා දෙන්න කියලා. දැන් ඔබ විගණක නම් ඔබ ගිහලා ඔඩිට් කරන්නේ මූල්‍ය ප්‍රකාශනේ. දැන් ඔබ මේක හැදුවොත් ඔබ ගිහලා සමාලෝචනය කරන්නේ ඔබ ගැනනේ. ඔබ හරියට හැදුවද කියලා ඔබම බලනවා. ඒකට අපි කියනවා ස්වයං සමාලෝචන තර්ජනය. මම කලින් මේක white board එකේ පැහැදිලි කරා. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ඒවා අතුරින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආචාර ධර්ම සංග්‍රහයට අනුව අවංක බව යන්නෙන් අදහස් වන්නේ. අවංක භාවය කියලා කියන්නේ අපේ වෘත්තීය කටයුතු වලදී ව්‍යාපාරات එක්ක අපි කටයුතු කරද්දී ඍජුව සහ අවංකව වැඩ කිරීම, පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසකින් තොරව අපි කියපු කාරණේ ඔළුවේ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීමට අපි කියනවා ඍජුව සහ අවංකව වැඩ කිරීම කියලා. ඒකින්ද මේ ආචාර ධර්ම පහක් තියෙනවා ප්‍රධාන වශයෙන් අරමුණුගත භාවය, අවංක භාවය, රහස්‍ය භාවය, වෘත්තීය කුසලතාවය හා සාධාරණ සැලකිල්ල හා වෘත්තීය හැසිරීම. එතකොට අරමුණුගත භාවය කියලා කියන්නේ අපිට පැවරිච්ච කාරණේ ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම. අවංක භාවය කියන්නේ ඍජුව සහ අපක්ෂපාතීව කටයුතු කිරීම. රහස්‍ය භාවය කියන්නේ සේවාදායකගේ ව්‍යාපාරික තොරතුරු ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අන් අයට හෝ Tamanට වෙන අයට දීමෙන් වැළකීම. වෘත්තීය කුසලතාවය හා සාධාරණ සැලකිල්ල කියන්නේ අපි යම් කිසි වෘත්තීය සේවාවක් සපයද්දී ඒ පිළිබඳව ප්‍රමාණවත් කුසලතාවයක් තියෙනවා නම් පමණක් ඒක පාර ගැනීම සහ එය බාරගත්තොත් ඒකට ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු කරලා ඊට කිරීම. කියන්නේ හරියට කිරීම. වෘත්තීය හැසිරීම කියලා කියන්නේ අපි වෘත්තියට වරලත් ගණකාධිකාරී ආයතනයට අපේ ගණකාධිකරණ වෘත්තියට හානියක් නොවන ආකාරයට අපි වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ හැසිරීම. එන හොඳට ජීවත් වෙන්න ඕන කාටවත් ලැජ්ජාවක් කරන්නේ නැතුව අනිකුත් වරලත් ගණකාධිකාරීවරුන්ට. ඒතකොට මෙතන අපෙන් අහන්නේ අවංක භාවය කියන්නේ මොකක්ද කියලා. අවංක භාවය කියන්නේ ඍජු හා අපක්ෂපාතී බව. ඒ කියන්නේ ඍජු හා අවංක බව. පිළිතුර D. මම 20 වෙනි ප්‍රශ්නේ ගන්නවා දැන්. වරලත් ගණකාධිකාරීවරයෙක් වන රුවන් සීමා සහිත නිතු පුද්ගලික සමාගමේ ගණකාධිකාරීවරයා වේ. සමාගමේ ලාභය වැඩි කිරීමට ගිණුම් වාර්තා
වැරදි ලෙස පෙන්වීමට ඔහුගේ සභාපතිතුමා කළ ඉල්ලීමට ඔහු එකඟ වෙලා. එතකොට ඔහු උත්සාහ කරන මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන කොටස් හිමියෝ රාජ්‍ය ආයතන ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන සහ අනිකුත් සියලුම පාර්ශවයන් රවට්ටන්න. අනිකුත් රවට්ටන්න මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනවා නම් නැත්නම් වෙනත් ප්‍රකාශ පිළියෙල කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් රැවට්ටීමේ අදහසින් වරලත් ගණක අධිකාරීවරයෙක් විසින් එය අපි කියනවා අවංකභාවයේ බිඳ දැමීමක්. දැන් මේ තුලින් කඩ වෙන මූල ධර්මය කියන්නේ අවංකභාවය කියන මූල ධර්මය. හරි අපි 21 වෙනි ප්‍රශ්නෙට යන්. ඔබ නොකඩවා වසර 9ක් තිස්සේ සීමා සහිත නෙතු පොදු සමාගමේ විගණනයේ බාර කාර්යභාර හවුල්කරුවේ يعني පාර්ට්නර් එන්ගේජ්මන්ට් පාර්ට්නර් 2020 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා සමාගමේ ගිණුම් විගණනයේ කාර්යභාර හවුල්කරු ලෙස 10 වෙනි වසරටද බාර ගන්නා ලෙස ඔබ සමාගමෙන් ඉල්ලා සිටියි. කියන්නේ 10 වෙනි අවුරුදු 9ක් එක දිගට ඔඩිට් එක කරලා එකම ක්ලයන්ට්ගේ 10 වෙනි අවුරුද්දත් කරන්න කියලා ෆර්ම් එකෙන් ඔබට පාර්ට්නර් විදිහට ඔබට කියනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආචාර ධර්ම සංග්‍රහය සමග අනුගත වීමේදී ඔබ විසින් ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂණ ක්‍රමය පාත් සඳහන් ඒවායින් කුමක්ද? අවුරුදු 9ක් එක දිගට ඔඩිට් එක කරා නම් කරන්න ඕන හොඳම දේ 10 වෙනි අවුරුද්ද නොකර ඉන්න එක. මොකද ආචාර ධර්ම අනුව පොදු සමාගමක හොඳට මතක තියාගන්න පොදු සමාගමක පාර්ට්නර් කෙනෙකුට ඔඩිට් පාර්ට්නර්ට ඔඩිට් එක කරන්න පුළුවන් උපරිම අවුරුදු 5යි. නොවැළැක්විය හැකි හේතුවක් තියෙනවා නම් ඒ පාර්ට්නර්ම විතරයි ලංකාවටම ඉන්නේ ඔඩිට් එක කරන්නේ. ඒ දැනුම තියෙන කෙනා ඒ පාර්ට්නර්මයි. එහෙම කියලා නොවැළැක්විය හැකි හේතුවක්. එහෙම දේවල් නැහැනේ ලංකාවේ. ඔය ලංකාවේ තියෙන ව්‍යාපාර ආයතන වල ඔඩිට් කරන්න ලංකාවේ ඕනම චාර්ටර් ඇකවුන්ටන්ට් කෙනෙකුට පුළුවන් වෙන්න දෙපයිනේ. අපි තුමු යම් කිසි ව්‍යාපාරයක් විශේෂිතයි ඒක ඔඩිට් කරලා තියෙන ඒ පාර්ට්නර් විතරයි කියලා. නමුත් ෆර්ම් එකට වගකීමක් තියෙනවා. පාර්ට්නර්ලා දෙන්නේ තුන් දෙනෙක්වත් ඒ පිළිබඳව අවබෝධයක් ඇති වෙන ආකාරයට පුරුදු පුහුණු කරන එක. ඉතින් නොවැළැක්වියම හැකි හේතුවක් එන්න බෑ. ඒ පාර්ට්නර් විතරමයි මේක කරන්න ඉන්නේ කියලා සාමාන්‍ය ලංකාවේ තියෙන ව්‍යාපාරවල ස්වභාවය වුණා නම් එහෙම කියන්න බෑ. වෙන පාර්ට්නර් සාමාන්‍ය ඔඩිට් ෆර්ම් එක පාර්ට්නර් දෙන්නේ තුන් දෙනෙක්වත් අඩු මේ පිළිබඳව දන්න. ඉතින් වෘත්ති ආචාර ධර්ම අනුව පොදු සමාගමක පාර්ට්නර් කෙනෙකුට එක දිගට ඔඩිට් කරන්න පුළුවන් අවුරුදු 5යි. බැරිම අවස්ථාවක් කියනවා වෙන කෙනෙක් හොයාගන්න බැරිම අවස්ථාවක් කියනවා නම් තව අවුරුදු 2කට යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් අවුරුදු 5යිනේ. දැන් මේ විගණන හවුල්කරු අවුරුදු 9ක් කරලානේ. දැන් ඔකල යුතු හොඳම දේ හැකි ඉක්මනින් ඒ ඔඩිට් එකෙන් ඉවත් වෙලා වෙන පාර්ට්නර් කෙනෙකුට ඔඩිට් එක බාර දෙන එක ඒ ෆර්ම් එකේ. ඔහු ඔඩිට් එක නොකර වෙන පාර්ට්නර් කෙනෙකුට ඒ ඔඩිට් එක බාර දෙන්න ඕන. මේකට කියන්නේ පාර්ට්නර් රොටේෂන් කියලා. හරිද? පාර්ට්නර් රොටේෂන් කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක නැංවිය යුතුයි. ඊළඟට 22 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. විගණන සේවයේ යෙදවීමේ ලිපියක ඇතුළත් කළ යුත්තේ පහත් ඒවා අතරින් කුමක්ද? මේ කියන්නේ විගණන සේවයේ යෙදවීමක් කියන්නේ engagement letter එක කියන එක. හරිද? audit engagement letter. right? මේ තියෙන්නේ audit engagement letter. මේ engagement letter එකක තියෙන්න ඕන දේවල් මොනවද කියලා අහන්නේ. ඇතුළත් කළ යුත්තේ පහත් ඒවායින් කුමක්ද? ඇතුළත් කළ යුත්තේ. හරිද? ඇතුළත් කරන්න ඕන මොනවද කියලානේ අහන්නේ. ඒතර අපි ඇතුළත් කරන්න බැරි එකක් තියෙනවද කියලා බලන්න ඕන. අනිවාර්යෙන් ඔඩිට් එකක අරමුණ මොකද්ද? විෂයපතය මොකද්ද කියන එක ඇතුළත් කළ යුතුයි. විගණකගේ වගකීමත් මොකද්ද කියලා ඇතුළත් කරන්න ඕන. කළමනාකරණයේ වගකීමත් මොකද්ද කියලා ඇතුළත් කරන්න ඕන. නැත්තම් විගණනය කියන එක වැරදියට සමාජයේ මිනිස්සු සහ ආයතනයේ මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. මේකට අපි කියනවා අපේක්ෂා පරතරය කියලා. අපිට විගණකවරයෙක් විදිහට කළ හැකි දේත් වරලත් ගණකාධිකාරී ආයතනයේ තියෙන අදාළ පටිපාටි වලට අනුව නිකුත් කරලා තියෙන විගණන ප්‍රමිති වලට අනුව අපි ඉගෙනගෙන තියෙන විගණනයේ පිළිබඳ පරිචය අනුව අපිට කළ හැකි දෙයක් තියෙනවා. හැබැයි සමාජය සහ සමාගම අපෙන් බලාපොරොත්තු වෙන තව දෙයක් තියෙනවා. මේකට කියනවා අපේක්ෂා පරතරය කියලා. මේක නැති කරන්නත් හොඳම දේ තමයි අපේ වගකීම විගණකගේ වගකීම මොකද්ද? කළමනාකරණයේ වගකීම මොකද්ද? විගණනයේ අරමුණ සහ විෂයපතය මොකද්ද කියන එක පැහැදිලි කිරීම. දැන් මේ 1 3 4 අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි.
විගණන ගාස්තුව අපි ඇතුළත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි ඇතුළත් කරන්නේ විගණන ගාස්තුව ගණනය කරන පදනම. එතකොට විගණන ගාස්තුව ගණනය කරන පදනමත් ඇතුළත් කළ හැකියි. හැබැයි මේ විගණන සේවයේ යෙදවීමක විගණන ගාස්තුව ගණනය කරන පදනම අනිවාර්යයෙන්ම යොදවන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම යොදවන්න ඕනේ නැහැ. මතක තියාගන්න. විගණන ගාස්තුව ගණනය කරන පදනම ඇතුළත් කළ යුතුයි. නමුත් අනිවාර්යෙන් ඇතුළත් කළ යුතු නැහැ. දැන් මෙතන ඇතුළත් කළ යුත්තේ පහත ඒවා අතරින් කුමක්ද කියලා අහනවනේ. එතන මේකේ පිළිතුරු විදියක් දෙන්නේ 1 2 සහ 4. කියන්නේ මේ තුන්වෙනි එක නැතුව. හැබැයි විගණන සේවයේ යෙදවීමක ඇතුළත් කළ යුත්තේ පහත ඒවා අතරින් කුමක්ද නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්න ඕන. පහතේ ඒවා අතරින් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුත්තේ කුමක්දනේ? 1 3 සහ 1 2 සහ 4. 1 2 සහ 4 අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු කරුණු. තුන්වෙනි එක අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු කරුණක් නෙමෙයිකින්ද පිළිතුර වෙන්නේ 1 3 සහ 4. හැබැයි මේකෙදී ඔබට මේක ඉඟියක් තියෙනවා. හතරම හරි කියලා කිසිම පිළිතුරක් දීලා නෑ. ඒකින්ද අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. ඒතර අයින් කරන්න සුදුසු අනිවාර්ය නොවන කරුණ ඒක තමයි 3. යන 23 වෙනි ප්‍රශ්නෙට දැන් සීමා සහිත තරු පොදු සමාගම සීමා සහිත තරු පොදු සමාගම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ යෙදමින් සිටී. සීමා සහිත තරු පොදු සමාගම සීමා සහිත තරු පොදු සමාගම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ යෙදවීමෙන් සිටී. සීමා සහිත තරු පොදු සමාගමේ කළමනාකරණයේ මූල්‍ය අවදානම අපේක්ෂිත සහ පුරෝකථන මත වාර්තාවක් ලබා ගැනීමට අදහස් කරමින් සිටී. 2019 දෙසැම්බර් 30 වෙනි අවසන් මාස 9 සඳහා සීමා සහිත තරු පොදු සමාගම වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඉල්ලා සිටි වරලත් ගණකාධිකාරී ආයතනයේ මේ සඳහා සැපිය හැකි වඩාත් යෝග්‍ය වන්නේ. මේ ප්‍රශ්නේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ගැටලු ටික මම පැහැදිලි කරන්නම්. ඒතර මේ සඳහා සුදුසුසේ මොකක්ද කියන මේ ප්‍රශ්නේ මම බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. ඒතකොට මේ ප්‍රශ්නේ තියෙන ගැටලු ඔබට ඉවත් කරගන්න පුළුවන්. මේ වයිට් බෝඩ් එකට එමු. ඔකේ තියෙන නම් පිළිබඳව පැටලා ගන්න එපා. ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. යොදලා තියෙන වචන නිවැරදිව වාගන්ති යොදලා නැහැ. අපි මෙහෙම හිතමුකෝ. ABC කියලා සමාගමක් තියෙනවා. ABC and company. හරිද? මෙයාලා බලාපොරොත්තු වෙනවා XYZ and company කියලා කම්පැනියක් ඇක්වයර් කරගන්න. හරිද? අත්පත් කර ගැනීමට යටත් වෙන්න තමයි මෙයා විසින් මෙයාව අත්පත් කර ගන්නවා. ඒත් යම්කිසි ව්‍යාපාරයක් අත්පත් කර ගනිද්දී ඒ ව්‍යාපාරයේ කඩේ ගිහලා සීනි අරන් එනවා වගේ පුතේ කම්පැනි සල්ලි වලට ගන්න බෑනේ. මේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයවත් අඩුම ගානේ පරීක්ෂා කරන්න ඕන. එයාලගේ ව්‍යාපාරික තත්ත්වය පරීක්ෂා කරන්න ඕන. හරි? ඒත් අපි අත්පත් කරගන්න යන්නේ 1යි 31යි 3යි 2020 මේ අත්පත් කර ගැනීම සිද්ධ වෙන්නේ කියලා හිතන්නකෝ. හරි? මාර්තු 31 තමයි අත්පත් කර ගැනීම සිද්ධ වෙන්නේ. දැන් අපි ගිහිල්ලා මෙයාලගෙන් ඉල්ලනවා අපිට දෙන්න ඔයාලගේ මූල්‍ය ප්‍රකාශ කියලා. මෙයාලගේ මූල්‍ය ප්‍රකාශ ඉල්ලනවා. එයාලා අපිට දෙනවා මූල්‍ය ප්‍රකාශ. ඒවා හදලා තියෙන්නේ අන්තිම ආසන්නම මූල්‍ය ප්‍රකාශ. හදලා තියෙන්නේ 31යි 3යි 2020ට. දැන් මෙවැනි අවස්ථාවක මේ මූල්‍ය ප්‍රකාශ දිහා විතරක් බලලා කම්පැනියක් අය කරගන්න බෑනේ. මොකද මේකෙන් පෙන්නන්නේ මූල්‍ය තත්ත්වය විතරයි. මෙහියුම් පැත්ත මේකෙන් පෙන්නනවා අඩුයි. මූල්‍ය ප්‍රකාශ වලින් මෙහියුම් පැත්ත පෙන්නනවා අඩුයි. පෙන්නන්නෙම නැහැ. මූල්‍ය තත්ත්වය පෙන්නන. ඒකින්ද ABCට ඕන වෙනවා මෙන්න මේ ව්‍යාපාරයේ සැබෑ ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. හරි? ඒ වෙලාවට ඔහු කරන්නේ ඔහුගේ විගණකට කතා කරලා කියනවා මේ ව්‍යාපාරයේ ස්වරූපය පිළිබඳ වාර්තාවක් අපිට දෙන්න කියලා. අන්න ඒකට සුදුසුම වාර්තා වර්ගය මොකක්ද කියලා නේ අහන්නේ. ඒකට සුදුසුම වාර්තා වර්ගය තමයි දුරදැක්ම. මූල්‍ය දුරදැක්ම financial due diligence. මූල්‍ය දුරදැක්ම
පිළිබඳ වාර්තාවක්. හරි මේ වගේ අවස්ථාවල සුදුසුම මෙන්න මෙයා මත ෆයිනෑන්ෂල් ඩියු ඩිලිජන්ස් එකක් කරන්න කියලා කියන එක. කම්පැනියක් ඇක්වයර් කරගන්න වෙලාවට සුදුසුම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ෆයිනෑන්ෂල් ඩියු ඩිලිජන්ස් එකක් සිදු කිරීමයි. පිළිතුරට අපි යන් පිළිතුර තියෙනවා ඔයාලට තිරය මත 4 වෙනි පිළිතුර කාලච්ඡේදය සඳහා මූල්‍ය දුර දැක්ම පිළිබඳ කාර්යභාරයක් සිදු කිරීම කියලා. right මොකද මෙතන විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ කියනවා මූල්‍ය අවදානම ගැන දැනගන්න ඕන. මූල්‍ය අවදානම ගැන දැනගන්න ඔඩිටඩ් accounts බලලා මදි. account set එක මගින් මූල්‍ය අවදානම එන්නේ නැහැ. අනාගතයේ අපේක්ෂා වෙන දේවල් ව්‍යාපාරයේ විසින් අපේක්ෂා කරන දේවල් සහ පුරෝකථනය වෙන දේවල් අනාගතයේ ව්‍යාපාරයට වෙන්න පුළුවන් දේවල් ව්‍යාපාර විසින් අනාගතයේ වෙයි කියලා අපේක්ෂා කරලා කියන දේවල් account set එකෙන් පෙන්නන්නේ නැහැ. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ වලින් පෙන්නන්නේ නැහැ. ඒකින්ද හොඳම දේ මේ සියලුම කාරණා ආවරණය වෙන්න සුදුසුම මූල්‍ය දුර දැක්ම පිළිබඳ කාර්යභාරයක් ඉෂ්ට කිරීම. right මේ පිළිතුර වෙන්නේ D. අපි යනවා 24 වෙනි ප්‍රශ්නයට දැන්. සීමා සහිත තරු පොදු සමාගමේ විගණකයන් 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කරන ලද තෝරාගත් වෙළඳ නායක ඇතියන් ඍජු සනාථ කිරීම ලබා ගත්තේ. එතකොට නායක ඇතියන්ගෙන් ලියුම් ගෙන්නගෙන ඍජු සනාථ කිරීම ගෙන්නගෙන තියෙනවා උන්ගේ ශේෂය පිළිබඳව. පාතසනන් ඒවා අතුරින් ඉහත ක්‍රියාපටිපාටිය මගින් ආවරණය කරන සැදහුම මොකක්ද කියලා අහනවා. නායකතිය තමන්ගේ ශේෂය අපිට හරියට ලියලා එව්වම අපි යවපු ලියුමේට පිළිතුරක් විදිහට ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපිට අපි ලියුම් යවනවා නායකතියන්ට මේ බැලන්ස් අපිට කන්ෆර්ම් කරන්න කියලා. නායකතිය කන්ෆර්ම් කරනවා. ඒකේ තේරුම ඇත්තම නායකතියෙක් ඉන්නෝ කියන එකනේ. නේද? නැත්තම් අපිට එන්නේ නැහැනේ රිටර්න් එක. බොරු ඇඩ්‍රස් දාලා තියෙනවා නම් බොරු නායකතිය දාලා තියෙනවා නම් අපිට රිටර්න් එකක් එන්නේ නැහැ. හිතාමතා රිටර්න් එවන්න පුළුවන්. සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඒකින්ද ඒ තුලින් අපිට පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. එක්සිස්ටන්ස් නායකතිය ඇත්තම ඉන්නවා කියන එක තහවුරු වෙනවා. ඒ වගේමයි ඇත්තම මේ මිනිස්සු අපි යවන ලියුමට ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ නැත්තම් කම්පැනි යවන ලියුමට නායකතිය ප්‍රතිචාර දක්වනවා කියන්නේ එයාලා ඇත්තම කම්පැනි නායකතියම තමයි. ඉතින් අපිට එනවා මෙන්න මේ සදහුම් දෙක සම්පූර්ණ කරගන්න පුළුවන් අයිති හා බැඳීම. ඒ කියන්නේ ඕනර්ෂිප් එකයි පැවැත්මයි කියන සදහුම් දෙක ආවරණය වෙනවා නායකතිය අපිට එවන ලියුම් හරහා. මොකද නායකතිය ඇත්තටම ඉන්නවා පැවැත්ම. සායි නායකතිය ඇත්තටම මේ ව්‍යාපාරේ නායකතියම තමයි ඒකනේ ලියුම අපිට එවන්නේ කියන කාරණය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒකින්ද අයිතිය සහ පැවැත්ම කියන සඳහුම් දෙක ඍජු සනාථ කිරීම හරහා තාවුරු කරගන්න පුළුවන් වෙනවා. අපි යමු 25 වෙනි ප්‍රශ්නයට දැන්. සම්පත් කොළඹ පොදු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වේ. ඔහු සමාගමේ වාර්ෂික ලාභය මත පදනම්ව ප්‍රසාද දීමනාවකට හිමිකම් ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් මුහුණ දී හැකි තර්ජනය වන්නේ යම්කිසි ගණකාධිකාරීවරයෙකුට යම් ප්‍රසාද දීමනා ලැබෙනවා නම් කම්පැනි ලාභය මත ඔහු හිතාමතා ලාභය වැඩි කරලා පෙන්වන්න පුළුවන් වැඩිපුර ප්‍රසාද දීමනාවල් ලබා ගන්නනේ. එහෙම වෙන්නේ. මොකද එයාට ප්‍රසාද දීමනා දෙනකොට එයා ඔටෝමැටිකලි වැඩිපුර ප්‍රසාද දීමනා ලබා ගන්න කැමතියි. ඒක හිතාමතා ලාභය වෙනස් කරන්න එයා පෙළඹෙන්න පුළුවන්. කියන්නේ තමන්ට ප්‍රසාද දීමනා ලැබෙනකොට කැමැත්තක් ඇතිවීමක් නෙවෙන්නේ. ඒකට අපි කියන්නේ සොයන් ඇල්ම පිළිබඳ තර්ජනය. තමන්ට ඇල්මක් ඇති වෙනවා ඒ කරුණු කාරණා සම්බන්ධයෙන්. ඊළඟට 26 වෙනි ප්‍රශ්නය. සැපයුම්කරු විශ්වාසනීයදයි තක්සේරු කිරීමේදී මේ ප්‍රශ්නේ අපි කතා කරා රිවිෂන් වලදී මතක ඇති. සැපයුම්කරු විශ්වාසනීයදයි තක්සේරු කිරීමේදී වඩාත් යෝග්‍ය වන්නේ එයාගෙන් සප්ලයිස් ගත්ත එයාගෙන් සේවාවන් ලබා ගත්ත අනෙකුත් ගොන්දෙනුකරුවන්ගෙන් අහන එකනේ අපි මේක කතා කරා රිවිෂන් එකේ. රිවිෂන් වීඩියෝ අනිවාර්යෙන් බලන්න. මේවා හොඳට කතා කරා. සැපයුම්කරුවෙක් විශ්වාසද කියලා බලන්න නම් එයත් එක්ක ගොන්දෙනු කරපු තවත් කෙනෙක්ගෙන් අහන්න දෙපයිනේ. ඉතින් පිළිතුර වෙන්නේ අනිකුත් ගොන්දෙනුකරුවන්ගෙන් යොමුවන් සපයන ලෙස සැපයුම්කරුගෙන් ඉල්ලා සිටීම. 27 වෙනි ප්‍රශ්නය. ඔබ සීමා සහිත රත්නපුර මැණික් සමාගමේ විගණනයේ භාර ජ්‍යෙෂ්ඨ විගණක වේ. 2019 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කරන මැණික් තොගයේ වටිනාකම සම්බන්ධයෙන් වඩාත් විශ්වාසනීය
විගණන සාක්ෂිය සපයන්නේ පහත කුමන පරීක්ෂාව මගින්ද? මැණික් අවසන්තෝගය ගණන් කරන්න නම් අපිට පුළුවන්. ගල් කැටනේ නේද? පොඩි කාලේ ගල් කැට ගන්නා වගේ ගල් කැට ටික ගණන් කරගන්න නම් පුළුවන්. හැබැයි වටිනාකම තීරණය කරගන්න අපිට බෑනේ. මොකද අපි දන්නේ නැහැ විගණකවරු විදිහට ඔය කොහෙවත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි පොතකවත් ඔඩිට් ෆර්ම් එක වැඩ කරද්දිවත් මම හිතන්නේ සම්භාවිතාවේ 90%ක්වත් නැහැ 10%ක්වත් නැහැ මේ මැණික් සම්බන්ධව අධ්‍යයනයක් කරන්න ලැබෙන නේ ඔඩිට් ෆර්ම් එක මැණික් ව්‍යාපාරිකයෙක් ඔඩිට් කරොත් ඒ ළමයිට ඒ ට්‍රේනින් එක ලැබෙන මිසක් වෙන අවස්ථාවක් නැහැ. ඒක නිසා අපිට බෑ මැණික් වල වටිනාකම තක්සේරු කරන්න ගල් ටික ගන්නත්. ඉතින් ඒ සඳහා සුදුසුම ක්‍රම වෙන්නේ ඒ සඳහා සුදුසු විශේෂඥයෙක්ගේ සහාය ලබා ගැනීම. කියන්නේ විගණනය සහ ගිණුම්කරණය කරුණු වලට පරිබාහිර දෙයක් විගණකට කරගන්න බැරි නම් ඒ සඳහා විශේෂඥයෙක් ලබාගත යුතුමයි. සුදුසුම ක්‍රියාමාර්ගය වෙන්නේ විශේෂඥයෙක්ගේ සහාය ලබාගෙන කටයුතු කිරීම. 28 වෙනි ප්‍රශ්නයට අපි එනවා. විගණකට අස්තිත්වය කියන්නේ ව්‍යාපාරය අවබෝධ කර ගැනීමට උදව් කරන සහ විගණනයේදී ප්‍රමාණාත්මක අවප්‍රකාශ වලට වඩා සැකසිතෙන ප්‍රධාන ශේත්‍ර නිර්ණන කරන ක්‍රියාපරිපාටිය වන්නේ විගණකට ව්‍යාපාරය අවබෝධ කර ගැනීමට උදව් කරන විගණනයේදී ප්‍රමාණාත්මක අවප්‍රකාශ වලට වඩා සැකසිතෙන ප්‍රධාන ශේත්‍ර නිර්ණනය කියන්නේ නිගමනය කර ගැනීමට හේතු වෙන්නේ. කියන්නේ ව්‍යාපාරය අවබෝධ කරගන්නත් ප්‍රමාණාත්මක වැරදි ප්‍රකාශ තියෙන ප්‍රදේශ හඳුනා ගන්නත් අපිට උදව් කරන්නේ අවදානම් තක්සේරුව. පාලන අවදානම කොච්චරද ආවේනික අවදානම කොච්චරද කියලා තේරුම් ගැනීම හරහා අවදානම තක්සේරු කිරීම හරහා අපිට මේ කාරණා ඉෂ්ට කරගන්න පුළුවන්. හින්දා පිළිතුර වෙන්නේ C අවදානම් තක්සේරු පටිපාටි. 29 වෙනි ප්‍රශ්නයට එනකොට පහත සඳහන් ඒවා අතුරින් බාහිර විගණන කාර්යයකදී විගණක විසින් සබයනු ලබන සාතික වීමේ මට්ටම කුමක්ද? මම මේ සාතික වීමේ මට්ටම වලට ඉගෙනුවා මතක ඇති. සාතික වීමේ ප්‍රධානම මට්ටම් දෙකයි නේද? සාධාරණ සාතික වීම සහ සීමිත සාතික වීම. සාධාරණ සාතික වීම කියන්නේ බොහෝ විට 100%ක ආධාරණ 100%ක සාතික වීමකට ආසන්නයි නේ. සාධාරණ සාතිකය හැම වෙලේම 100%ක සාතික වීමකට ආසන්නයි. හැබැයි 100%ක් නෙමෙයි. සීමිත සාතික වීමක් කියලා කියන්නේ බිඳුවට ආසන්නයි හැබැයි බිඳුවක් නෙමෙයි. එතන මේ දෙකට උදාහරණ කිව්වා. සාධාරණ සාතික වීමකට තියෙන හොඳම උදාහරණය බාහිර විගණනය. මූල්‍ය ප්‍රකාශ මත කරන බාහිර විගණනය. සීමිත සාතික වීමකට තියෙන උදාහරණය තමයි සමාලෝචන කාර්යභාරය. රිවිව් එන්ගේජ්මන්ට්. මෙතන ආන්නේ බාහිර විගණන කාර්යයකදී දෙන සාතික වීමේ මට්ටම ඒක සාධාරණ සාතික වීමක්. වීඩියෝ වල අපි මේවා කතා කරලා තියෙනවා නැවත නැවත බලන්න. එය සාධාරණ සාතික වීමක්. නමුත් 100%ක් නෙමෙයි 100%ට වඩා අඩුයි. ඒකයි ඉහළ මට්ටමක සාතික වීමක්. නමුත් ඇබ්සලූට් එකක්. ඒ කියන්නේ ඒකාන්ත තහවුරුවක් පරම තහවුරුවක් නෙමෙයි. පරම සාතික වීමක් නෙමෙයි. ඒකාන්ත සාතික වීමක් නෙමෙයි. හැබැයි ඉහළ මට්ටමක සාතික වීමක් මේකක් තමයි මූල්‍ය ප්‍රකාශ විගණනයේදී දෙන්නේ. මේකට අපි කියනවා reasonable assurance. සාධාරණ සාතික වීමක් කියලාත් කියන මතක තියාගන්න. ඉහළ මට්ටමක නමුත් ඒකාන්ත සාතික වීමක් නෙමෙයි පරම සාතික වීමක් නෙමෙයි. මේකට අපි කියනවා සාධාරණ සාතික වීමක් කියලා. right? විගණනය කරන 30 වෙනි ප්‍රශ්නය. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ මත විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන මත මතයකට ළඟා වීමේදී ස්ථනක් සහ ස්ථනක් විය යුතුය. ඉහත ස්ථන් වලට යෝග්‍ය වන්නේ පහත ඒවායින් කුමක්ද? විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන මත මතයට ළඟා වීමේදී විගණක මේ කරුණු අඩුයි මෙහෙමනේ. මේක මම සරල අදහස කියන්නම්. ප්‍රශ්නේ පරිවර්තනය කරද්දී වෙච්ච ප්‍රශ්නයක්ද නැත්නම් ඔරිජිනලි හදද්දී වෙච්ච ප්‍රශ්නයක්ද කියලා මම දන්නේ නැහැ.
නමුත් මේකේ වෙන්න ඕන විගණකයෙක් තමන්ගේ ප්‍රකාශය ගොඩනගනවනේ විගණන මතය ගොඩනගනවනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔඩිට් රිපෝට් එක ලියනවනේ පුතේ. ඔඩිට් මතය ලියනවනේ. ඔඩිට් ඔපිනියන් එක ලියනවනේ. ඒ ලියන වෙලාවේ කියන්නේ ඔඩිට් එකේ අවසාන අධීරණයනේ. මුලින්ම තියෙන ඔඩිට් එක සැලසුම් කිරීම, ඊළඟට තියෙන ඔඩිට් එකට අවශ්‍ය සාක්ෂි රැස් කිරීම, ඊළඟට තියෙන්නේ මතය ප්‍රකාශ කිරීම. ඒතර මතය ප්‍රකාශ කරන වෙලාවේදී ඔඩිට බලන්න ඕන අපි ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි ලබාගෙන තියෙනවද නැද්ද කියන එක. නේද? ඉතින් උත්තරේ වෙන්න ඕන ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි කියන එක. ඒතර මේ වගන්තිය වෙනස් වෙන්න ඕන විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ මත විගණන මතයට ළඟාවීමේදී, ඒ කියන්නේ විගණන මතය නිර්මාණය කිරීමේදී විගණක විසින් ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබාගෙන තිබේදයි තහවුරු කරගත යුතුය. ඒක තමයි පිළිතුර. හරි. එන පිළිතුර C. 31 වෙනි ප්‍රශ්නය සීමා සහිත තරුපොදු සමාගම විසින් ඔවුන්ගේ අභ්‍යන්තර පාලනය පිළිබඳ පිළියෙල කරන ලද තොරතුරු මත පදනම්ව සහතික වීමේ වාර්තාවක් සපයන ලෙස වරලත් ගණකාධිකාරී ආයතනයක් වූ TR ඇසෝසියේට් එකකින් ඉන්නවා. ඒ කියන්නේ කම්පැනියක් කතා කරලා ඔඩිට් ෆර්ම් එකකට කියනවා අපේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් හොඳයිද නැද්ද කියලා අපි රිපෝට් එකක් ලිව්වා. ඒ රිපෝට් එක හරිද වැරදිද කියලා ඔපිනියන් එකක් දෙන්න කියලා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ තාක්ෂණික ප්‍රමිත මත පදනම්ව සීමා සහිත තරුපොදු සමාගම අභ්‍යන්තර පාලනය මත ලබා දිය යුතු සහතික වීමේ මට්ටම. අපි දන්නවා අභ්‍යන්තර පාලනය කියන්නේ අවුරුද්දක් පුරා ක්‍රියාත්මක වෙන දෛනික වැඩ කටයුතු කොටස. ඒක අපි 100%ක් කවදාවත් බලන්න වෙන්නේ නැහැ. ඒකත් ඒකාන්ත සහතිකයක් ලබා දෙන්න බෑ. අනික අභ්‍යන්තර පාලනය හරියට නිර්මාණය කරලා තියෙනවද? හරියට ක්‍රියාත්මක වෙනවද කියලා අඩුම ගානේ පරීක්ෂා කරන්න ප්‍රමාණවත් පරීක්ෂා කිරීමක් කරන්න අපිට හැකියාවක් නැහැ. මොකද අවුරුද්දක් පුරා අපිට එහි රැඳී ඉන්න බෑ. ඒක නිසා මේ සඳහා සුදුසුම ඒකාන්ත සහතික වීමක්වත් සාධාරණ සහතික වීමක් වන්නේ මේ අපිට දෙන්න පුළුවන් සහතික වීමේ කොටස් දෙකයිනේ. සාධාරණ සහතික වීම හෝ සීමිත සහතික වීම. දැන් සාධාරණ සහතික වීම මෙහිදී දෙන්න බෑ. මොකද ගොඩාක් පරීක්ෂණ වර්ග අපිට මෙතන කරන්න බෑ. අපිට කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන් අහන එකයි කරලා තියෙන දේවල් බලන එකයි විතරයි. මෙතනදී අපිට දෙන්න පුළුවන් රිවිව් එන්ගේජ්මන්ට් එක. ඒ කියන්නේ සමාලෝචන ක්‍රියාවලියක් අපිට මෙතන කරන්න පුළුවන්. මොකද ඉන්ටර්නල් කන්ට්‍රෝල් රිවිව් කියලාමයි මේක යන්නේ. අභ්‍යන්තර පාලනය සමාලෝචනය කියලා මේක යන්නේ. සමාලෝචන කාර්යභාරයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ සීමිත සහතික වීමක්. මම ඔයාලට කලින් වීඩියෝ වල කියලා තියෙනවා සමාලෝචන කාර්යභාරය කියලා කියන්නේ සීමිත සහතික වීමකට උදාහරණයක් කියලා. ඊළඟට අපි යන් 32 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් ඒවා අතුරින් උපදේශනය මත තර්ජනයේ ප්‍රතිඵලයක් වන්නේ. හරි. උපදේශනයේ මත තර්ජනය. ඒ කියන්නේ අපි කම්පැනියට මොනවට හරි උපදෙස් දෙනවා. අපි යාලට ගයිඩන්ස් දෙනවා. එයාලට අපි කියලා දෙනවා යම් දේවල්. සහාය දෙනවා. එතකොට මේ දේවල් මූල්‍ය ප්‍රකාශ මත පිළිඹු වුණොත් අපි ඒවා ඔඩිට් කරන්න යද්දී උපදේශනයේ පිළිබඳ තර්ජනයක් එනවා. අපි බලමු මොකද්ද පිළිඹු වෙන උපදේශනයේ පිළිබඳ තර්ජනයට උදාහරණය කියලා. ගණකාධිකාරී ගිණුම් කරන වාර්තා හිතාමතා වෙනස් කිරීමට එකඟ නොවේ නම් ඔහුගේ රැකියාව පිළිබඳ ඔහුට තර්ජනයක් තිබේ. මේක උපදේශන පිළිබඳ තර්ජනයක් නෙමෙයි. මෑත කාලින බදු වෙනස් වීම සමාගමට බලපෑම මත විස්තරාත්මක විශ්ලේෂණයක් ඉටු කරන ලෙස අධ්‍යක්ෂකවරු ගණකාධිකාරීවරයාගෙන් ඉල්ලා සිටී. ගණකාධිකාරීවරයාට බදු සම්බන්ධ කරුණු පිළිබඳ දැනුමක් නැහැලු. ඒ කියන්නේ උපදේශන පිළිබඳ තර්ජනයක් නෙමෙයි. ඔහුට නොලෙජ් එක නැති වීම පිළිබඳ තර්ජනයක්. මූල්‍ය අධ්‍යක්ෂක ලාභය මත පදනම්ව ප්‍රසාද දීමනාවකට හිමිකම් කියන අතර ඔහු විසින් අස්තිත්වයේ මූල්‍ය වාර්තා වෙනස් කරන්න බලපෑම් කරනවා. ඒ කියන්නේ ස්වයං ඇල්ම තර්ජනයක්නේ. ලාභ ලබා ගන්න වැඩියෙන් බෝනස් ගන්න account වෙනස් කරන්න කියනවා. ඒක ස්වයං ඇල්ම තර්ජනයක්. ඒත් උපදේශනය කියලා කියන්නේ අපි යම් දේවල්ට උපදෙස් දෙනවා, සහයෝගය දෙනවා. ණය මුදලක් සම්බන්ධයෙන් බැංකුව සමග කතිකාකර ගැනීමේදී ව්‍යාපාරය නියෝජනය කිරීමට විගණක සේවාදායකයෙකු විසින් විගණන සේවාදායකයෙකු විසින් විගණකකින් ඉල්ලනවා. ක්ලයන්ට් කියනවා අපි බැංකුවෙන් ණයක් ගන්න යන්නේ අපිට ඒකට තනියෙන් වැඩ කරගන්න බෑ. ඔයත් අපිට සහාය දෙන්න. අපිත් එක්ක ඔයත් බැංකුවට යන්න එන්න. රිපෝට්ස් හදන්න අපිට උපදෙස් දෙන්න. අපිට සහාය දෙන්න කියලා. අන්න උපදේශනය. අන්න සහාය දීම. අන්න එවැනි අවස්ථාවක ඇති වෙන තර්ජනය තමයි උපදේශනය පිළිබඳ තර්ජනය.